ඊයේ දවසේ මම පොඩ්ඩක් අර පරිගණකයේ කොටස් ගැන කිහිපයක් ගැන ආයෙ කතා කරලා ඊළඟට මම ගියා පරිගණකයක් සාමාන්‍ය ඔන්න උනාට පස්සේ අපේ තියෙනතර මේකේ තියෙන RAM එක ප්‍රොසෙසරය ඒවා බලන්නේ කොහොමද කියලා අපි කතා කරා. ඒතර ඒ පිළිබඳව කාටවත්ම ගැටලුවක් නැහැ කියලා මම හිතනවා. මොන හරිම ප්‍රශ්නයක් තියෙනවා නම් කෙලින්ම කියන්න ඕන. සර් මට පොඩ්ඩක් ඒ හරියට තේරුන්නේ නැහැ. එතන මෙහෙම වෙනස් වෙන්න ඕනද කොහොමද ඒව ටිකක් කියන්නත් අපිට කතා කරන්න. ඔයාලා අපිත් එක්ක හොඳ කන්ටැක්ට් එකක් තියෙනවා නම් තමයි අපිට අපි දන්න දේවල් බෙදා හදාගෙන ඉදිරියට වැඩ ටික කරන් යන්න පුළුවන් වෙන්නේ. මොකද අර ඔයාලා ළඟක් නැහැනේ. ඒතර ළඟ නැති නිසා එතකොට ඔයාලට මොන හරි ගැටලුවක් මතුවෙනවද? එව්ව ටික කොහොමද අපි निराකරණය කරලා දැන් මට පේන්න හිටියනම් ඔයාලා දිහා බලලා හරි කියන්න පුළුවන් මෙයාට පොඩි ගැටලුවක් මොන හරි තියෙනවා. මෙයා මෙතන හිර වෙලා ඉන්නේ. ඒතර දැන් ඒක ඔයාලා දැන් ඒතර මේ මට පේන්න නැති නිසා තමයි මම ඔය සැරෙන් සැරේ යන්නේ මොන හරි ගැටලුවක් තියෙනවා නම් මට කියන්න. අනිත් ක්ලාස් වල කොහොමද කියන්නම් මම දන්නේ අපේ ක්ලාස් වල ඔයාලට කතා කරන්න chance එක දීලා තියෙනවා. ඔයාලගේ ප්‍රශ්න අහන්න chance එක දීලා තිනවා. ඉතින් ඒ නිසා ඔයාලා ඒකෙන් ප්‍රයෝජන ගන්න ඕන. හරි. එතකොට දැන් ඊයේ දවසේ මම දැන් ස්ක්‍රීන් එක පොඩ්ඩක් දාන්නම්. ඊයේ දවසේ චූටි මතක් කිරීමක් කරගෙන මම ඉදිරියට යනවා. හරි. අද දවසේ අපි ප්‍රොසෙසර්ස් වර්ග ওই ටික පොඩ්ඩක් කතා කරන්න තියෙනවා ඊළඟට. හරි. මේකෙදි ඊයේ දවසේ අපි කතා කරා පරිගණකයේ දැන් සාමාන්‍ය ඔන්නාට පස්සේ මේකේ තියෙන ටයිප් එක, ඒතර Windows එක මොනවද කියලා ඒ ටික කතා කරා. එතකොට අපි මොකද කරේ? right click කරා. අපි දැන් this PC එක. එහෙම නැත්නම් my computer කියන එක right click කරා. ඔය right click කරාට පස්සේ එනවා අපිට option එකක් properties කියලා කොටසක් තියෙනවා. එතකොට මේ properties කියන එක click කරලා අපි වෙනම window එකකට ගියා. ඒක ඇතුලේ තියෙනවා අපිට අවශ්‍ය කරන details ටික තියෙනවා. ඔන්න එක ක්‍රමයක්. ඔයාලා මෙහෙම කතා කරද්දි කියන එක කියන්නේ මම මේ කියන ගමන් ඔයාලා ලියා ගන්නත් පුළුවන්. Excuse me හේෂාන් සර්. මිස් ඔව්. මම චුට්ටක් කතා කරන්නද මම ඔෆිස් කෝස් එකේ හරි. ළමයි මට ඊයේ හවස ඔයගොල්ලොත් එක්ක කතා කරන්න බැරුව ගියා. මම එනකොටම ඔයගොල්ලෝ කෝස් එකේ ඔයාලා ලියු වෙලා කට්ටිය. ඉතින් ඊයේ දවසේ පාඩමේදී මොන හරි ගැටලු තියෙනවද සාකච්ඡා කරන්න ඔයගොල්ලොන්ට? ඊයේ දවසේ පාඩම. ඉක්මනට කියන්න ගැටලු තියෙනවා නම් මොකද අපිට කාලේ ගොඩක් අඩුයි. ඊයේ දවසේ පාඩමේ ගැටලු මෙන්න මේ වගේ තැන්වල චූටි මට්ටම් ගැටලුවක් තියෙනවා ටීචර් අපි මේක පොඩ්ඩක් කතා කරගමුද කියලා කියන්න ඕනේ. එහෙම ගැටලුවක් නැත්තම් ප්‍රශ්නයක් නැහැ. ගැටලුවක් තියෙනවා නම් කියන්න. තව එකක් තමයි ළමයිනේ ඔන්න හේෂාන් මැසේජ් එකක් දැම්ම මම හිතන්නේ කවුරුහරි පොඩ්ඩක් වහන්න. තව එකක් තමයි අනේ ඕගොල්ලෝ වෙලාවට පන්තියට එන්න ඕන. 8යි නම් 8ට පන්තියට එන්න. මම දන්නවා ඕගොල්ලෝ රස්සාවලට යන කට්ටිය වෙන ඉතින් 8යි 5ටවත් උපරිම එන්න බලන්න. දැන් 8 විතරනකම් මම ඔයාලත් එක්ක මෙතන ඔන්ලයින් එකේ හිටියා. ඔයාලා හිටපු නැති නිසා තමයි මම අනිත් කෝස් එකට ගිහලා මේක බලන්න ආවේ. ඕගොල්ලන්ට කතා කරන්න ගත්තේ මම හේෂාන් මං කියන එක පැහැදිලිව ඇහෙනවනේ? හේෂාන් ඇහෙනවා මිස් පැහැදිලිව. හරි. ළමයි අපි ඕගොල්ලන්ට පළවෙනි දවසේදී කිව්වා කෝස් එකේ පන්ති ගාස්තු කෝස් fee එක ඕගොල්ලෝ 2500 ගෙවන්න ඕන කියලා කෝස් එකේ 5 වෙනි දවසේදී. හොඳද? එතකොට හෙට ළමයි 5 වෙනි දවස. හෙට අලුත් ගෲප් එක සල්ලි ගෙවන හැම ළමයෙක්ම අලුත් ගෲප් එකකට ඇඩ් වෙනවා. 41 hardware exam group කියන group එකට ඔයාලව ඇඩ් වෙනවා පන්ති ගාස්තු ගෙවන ළමයිව. එතකොට ගාස්තු ගෙවන්නේ මෙහෙමයි ඕගොල්ලෝ මම එක WhatsApp එකට දැන් දානවා account number එකකුයි ලහිරු සර්ගේ account number එකයි මගේ WhatsApp number එකයි. ඕගොල්ලෝ මොනවාද receipt එකේ ඒ කියන්නේ සල්ලි දාන receipt එකේ ඕගොල්ලෝගේ නම ලියලා මම එවලා තියෙන WhatsApp අංකෙට ඕගොල්ලෝගේ අර අලුත් group එකට මම ඇඩ් කරන්න ඕන WhatsApp අංකේ තියෙනවා. දැන් ඕගොල්ලෝගේ මම group එකට ඇඩ් කරන්න ඕන WhatsApp අංකෙන් ඕගොල්ලෝ මට ඒක message එකක් එවන්න ඕන. ඒ කියන්නේ group එකට message දාන්නේ මට ඕගොල්ලන්ට පුළුවන් ඔයාලට පුළුවන් මට පුද්ගලිකව message එවන්න WhatsApp එකට එවන්න ඕන bank receipt එක. හරි. දැන් අපි දැන් ඊයේ දවසේ කතා කරන මේකේ details ටික මේන් තියෙන එක ක්‍රමයක් ඔය අපේ කම්පියුටරේ තියෙන details මෙන්න මේ වගේ දේවල් බලා ගන්න විදිහ. ඊට අමතරව අපිට පුළුවන් ළමයි මේක තවත් විදිහකට බලන්න. එතකොට අපි මේකට අපි මේ ක්‍රමයේදී ඔයාලා දන්නවා ඇති Windows බටන් එක දන්නව නේද keyboard එකේ තියෙන
කීබෝඩ් එකේ තියෙන Windows key එක දන්නවද? ඔව් සර්. හරි. දැන් මෙතන දන්නේ නැති කට්ටිය ඉන්නවා නම් ඕන් දැන් බලා ගන්න මම ඒකත් පෙන්නන්නම්. අපේ තියෙන කීබෝඩ් එකේ තියෙන Windows key එක. එහෙම නැත්නම් මෙන්න මෙතන මේ තියෙන්නේ. මෙන්න මේකට තමයි අපි Windows key එක කියලා කියන්නේ. Windows button එක. ඔන්න Windows button එකත් එක්ක ඔයාලා මෙන්න මේ R අකුර press කරන්න ඕන. Windows button එකයි R අකුරයි press කරන්න press කරපු ගමන් ඔයාලට මෙන්න මේ වගේ run කියලා program එකක් එනවා. run කියලා program එකක් එනවා. පේනවද හැමෝටම? හරිද? එතකොට මේ run කියන program එක යටතේ ඔයාලා මේ open කියන තියෙන තැනට මෙන්න මේ open කියන තැනට මෙන්න මේ විදිහට DXDIAG කියලා ගහන්න ඕන. මොකද්ද ගහන්නේ? දැන් මාත් මේ වගේ දෙයක් ඉතින් ප්‍රශ්නත් එක්ක කතා කරන්න. DXDIAG DXDIAG කියලා ගහලා ඔයාලා ඕකේ කරන්න. ඕකේ කරාට පස්සේ ඕකේ කරාට පස්සේ ඔයාලා බලන්න ඔයාලගේ ටිකකින් මෙන්න මේ වගේ DirectX කියලා ප්‍රෝග්‍රෑම් එකක් ඕපන් වෙනවා සිස්ටම් එකේ. මෙන්න මේ වගේ මේක ඕකේ කරන්න ඕන. ඕකේ කරාම ඔයාලට සමහරක් වෙලාවට yes no කියලා මැසේජ් එකක් එයි. ඒක yes කරන්න. yes කරාට පස්සේ මෙන්න මේ විදිහට ඕක ඕපන් වෙන්න ගන්නවා. ඕපන් වුණාට පස්සේ මේකද මෙහෙමයි. මම ඕන් ආයි පාරක් ඔන් කරලා පෙන්නන්නම්. Windows button එකත් එක්ක R අකුර press කරා DXDIAG කියලා type කරා. type කරලා okay කරපු ගමන් ඔයාලා ටිකකින් චූටි වෙලාවක් යනවා. මේක මේ press කරපු ගමන් එන්නෙත් නැහැ සමහරක් කම්පියුටර්ස් වල. ඉතින් චුට්ටක් චූටි වෙලාවක් ගන්නවා. දැන් ඔයාලට පේන ඇති මගේ එකේ ඕපන් වුණා. දැන් අනිත් එක ඕපන් වුනේ නැද්ද? සමගි ඕපන් වුණා. හරි. මෙන්න මේ DirectX කියන එකේ ඔයාලට පුළුවන් අපේ මේ කම්පියුටරේ තියෙන සිස්ටම් එක. එතකොට processor එක, RAM එක මෙතනින් බලා ගන්නත් පුළුවන්. ඊට අමතරව මේකේ තව option තියෙනවා display සහ sound ඊළඟට input. ඒ වගේ කොටස් කිහිපයකුත් තියෙනවා. දැන් ඔයාලා බලන්න මෙන්න මෙතන තියෙනවා දැන් මේ ටික load වුණා. system කියන කොටසේ ඔයාලට පේන ඇති current date time. ඒ කියන්නේ දැන් මේ වෙලාව පෙන්වන්නේ මේක අර on වෙලා තියෙන time එක සහ ඒ සීලම දේවල් පෙන්වනවා මෙතන. ඊළඟට පෙන්වනවා computer name කියලා මෙන්න මේකේ තියෙන computer name එක තියෙනවා. ඊළඟට ඔයාලට පේන ඇති මේකේ තියෙනවා operating system කියන එක. operating system කියලා මෙන්න මෙතනින් ඔයාලට දීලා තියෙනවා Windows 10 Pro 64 bit. ඊට පස්සේ මේකේ තියෙනවා build number එකක් කියලා ඔය වල එනවා. ඊළඟට මේකේ language එක දීලා තියෙනවා English. ඊට පස්සේ regional setting එකෙත් English කියලා language එක තමයි මෙතන තියෙන්නේ. පැහැදිලිද? හරිද? ඊළඟට තියෙනවා හරි අනිත් පැත්තට මාව ඇහෙනව නේද? ගයාන් ඔයාලට ඇහෙනව නේ හොඳට? අවසව ඊළඟට තියෙනවා බලන්න system manufacturer කියලා. ඒ කියන්නේ මේකේ සිස්ටම් එක මේකේ තියෙන සියලුම දේවල් හදලා තියෙන්නේ මොන ආයතනයේද නැත්නම් මොන සමාගමක්ද මොන බ්‍රෑන්ඩ් එකක්ද කියලා මෙතන පෙන්නනවා. දැන් කෙනෙක්ට මෙන්න මේ ක්‍රමය නිසා ඔයාලට පුළුවන් තමන්ගේ කම්පියුටරේ තියෙන මේ කොටස් වල තියෙන මේ මොන බ්‍රෑන්ඩ් එකේද කියලා බලා ගන්න පුළුවන්. මොකද සමහරක් අය ඔය කොටස් එකලස් කරලා හදනව නේද? ඒ කියන්නේ අපි assemble කරන්නේ එක එක වර්ගයේ කොටස් ටිකක් assemble කරලා අපි හදනවා. එතකොට ඒකේ කේසින් එක වෙන වර්ගයක් වෙන්න පුළුවන්. මදර් බෝඩ් එක තවත් වර්ගයක් වෙන්න පුළුවන්. එතකොට ඒකේ තියෙන hard disk නම්ම නම් තව එකක්. නේද? ඒ වගේ අර එක එක කොටස් තියෙනවනේ. මොකද සමහරක් වෙලාවට මේ කේසින් එකේ තියෙන HP කියලා. අපේ system unit එක ගහලා තියෙන HP කියලා. හැබැයි ඇතුලේ තියෙන්නේ Samsung වෙන්න පුළුවන්. අර බෝඩ් නම්ම නම් මාරු කරලා. එතකොට සාමාන්‍යයෙන් අපිට මොකක් හරි HP නම් බ්‍රෑන්ඩ් එක දැන් මගේ ලැප් එකක් තියෙන HP එක. HP නිසා මෙතන මැනුෆැක්චරර් එක පෙන්වන HP කියලා. ඔයාලගේ සමහරක් වෙලාවට Samsung වෙන්න පුළුවන්. Acer වෙන්න පුළුවන්. එතන අර LG කියන මොඩල් වෙන්න පුළුවන්. ඒක ඔයාලගේ කම්පියුටර්ස් වල බලන්න. දැන් මෙතන ඔන් කරලා තියෙනවද කට්ටිය? ඔන් කරලා බැලුවද? ඔව් සර්. හරි. ඔයාලගේ මොනවද තියෙන්නේ?
Dell Ink. Dell. Sir, එතන Dell ECS කියලා yes. Sir, Dell E Ink. Dell එකේ. සර් මගේ ඊළඟට තව Sir, උතන Sir, ඇවිල්ලා මගේ චුට්ටක් කියනවා. මේක Sir, මෙහෙමයි මම- යන්නේ. මම චුට්ටක් කියන Windows බටන් එකත් එක්ක R1 ප්‍රෙස් කරා. මෙන්න මේ වචනේ ගහන්න. රවිඳු මේ වචනේ ගහලා ගන්න DX DIAG කියලා. ඊළඟ ඕකේ කරන්න ඕකේ කරාම මේ විදිහට එනවා. හරි. එතකොට ඔයාලට දැන් පුළුවන් තම තමන්ගේ බ්‍රෑන්ඩ් එක මොකක්ද කියලා බලන්න ඒකේ. HP ද Acer ද Asus ද Toshiba ද Samsung ද LG ද අන්න මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන්. ඊට අමතරව බලන්න මේකේ සිස්ටම් මොඩියුල් කියන සිස්ටම් මොඩුල් එක. සිස්ටම් මොඩුල් එක තියෙනවා HP laptop කියලා මොඩුල් එකක් තියෙන්නේ මේ. දැන් laptop එක නිසා මේකේ laptop කියලා පෙන්නනවා. ඒතර ඔයාලා බලන්න desktop වල වෙනම පෙන්නනවා. හරි. ඊළඟට මේකේ තියෙනවා BIOS කියලා ඔප්ෂන් එකක් තියෙනවා. මේ BIOS කියන එක ඔයාලට ඉස්සරහදී තියෙනවා Windows install කිරීමේදී ওই BIOS කියන එක ගැන කතා කරනවා. එතකොට මේ මගේ එකේ BIOS කියන එක තියෙන්නේ F ඊට පස්සේ 0.36 කියන එක. ඒ කියන්නේ අර version එක වගේ මේ තියෙන්නේ BIOS කියන එකේ මගේ. ඊළඟට තියෙනවා processor කියන එක. එතකොට මේ processor එක දීලා තියෙනවා අර අපි අර කලින් my computer නැත්තම් this PC එකෙන් බලපු දෙයම තමයි මෙතන තියෙන්නේ. එතකොට මේකේ තියෙනවා Intel Core i3 10 ඊට පස්සේ CPU කියලා මෙතන තියෙන speed එක දීලා තියෙනවා. එතකොට මේකේ 4 CPUs කියලා තියෙනවා. word core 4ක් තියෙන නිසා. එතකොට මේ වගේ range එකක් අතර තමයි මේකේ speed එක ගන්නෙ. ඊළඟට මෙතනක් තියෙනවා ළමයි memory. memory කියලා දීලා තියෙනවා GB 4ක්. එහෙම නැත්නම් megabyte වලින් නම් 4096ක් කියලා තියෙනවා megabyte වලින් RAM කියන එක. ඊට පස්සේ මේකේ තියෙනවා pages file නැත්නම් page file. එතකොට මෙන්න මේ විදිහට මෙතන දැනට use කරලා තියෙනවා මෙන්න මේ වගේ ප්‍රමාණයක්. ඊළඟට available කියලා මේ විදිහට page file කියලා තියෙනවා. ඊළඟට මෙන්න මේ DirectX කියන version එක. මේකේ තියෙන්නේ DirectX කියන version එක 12 කියන version එක තමයි තියෙන්නේ. ඔයාලගේ තියෙන්න පුළුවන් 11 නැත්නම් 11 තියෙන්න පුළුවන් 10 කියලා තියෙන්න පුළුවන්. එතකොට මේ version computer අලුත් වෙන්න වෙනස් වෙනවා. හරිද? හරිද ළමයි? හරි සර්. හරි. දැන් එක්කෙනෙක්ට මෙතන ගැටලුවක් මත වුණා මේ අර දැන් ගැටලුවක් කියන්නේ මෙහෙම. දැන් මෙතන පොඩ්ඩක් මේ processor එකේ තියෙන නිසා අපි පොඩ්ඩක් generation එක ගැන කතා කරනවා. එතකොට මේ generation එකේදී එක්කෙනෙක් ඇහුවානේ අර third generation, fourth, ඊට පස්සේ fifth, sixth, seventh, 8, 9, 10, 11. ඔය generation කියන්නේ මොනවාද? එතකොට generation එක සාමාන්‍යයෙන් අවුරුද්දෙන් අවුරුද්දට එයාලා පොඩ්ඩක් ස්පීඩ් එක සහ පොඩ්ඩක් ඒකේ තියෙන මේ qualification නැත්නම් සුදුසුකම් මේ එක දේවල් වැඩි කරලා ඒකේ තියෙන option පොඩ්ඩක් වැඩි කරලා ස්පීඩ් නම් චුට්ටක් වැඩි කරලා එයාලා කලින් හදපු processor එකට ටිකක් ඊට වඩා පොඩ්ඩක් ස්පීඩ් එකෙන් වැඩි අපිට හොඳ වේගයක් හිටින විදියට එයාලා processor එක නිර්මාණය කරනවා. ඉතින් ඒ නිසා තමයි ඔය generation එකට වෙනස් වෙන්නේ. එතකොට third generation කියන්නේ i3 කියන මොඩල් එක ගත්ත කියන්නකො. i3 කියන processor එක ගන්නවා අපි. එතකොට ඒකේ third gen එක නැත්තම් generation 3 සහ අර 10 generation කියන එක අතර වෙනස ගත්තොත් speed අතින් වෙනස්. third generation එකට වඩා අපේ 10 generation එක speed අතින් වෙනස් වැඩි. අර performance හොඳ performance පෙන්නනවා. දැන් ඔයාලා ෆෝන් එකක් ගැන ගත්තත් ඔයාලා දැන් සමහරක් වෙලාවට 2015 වෙන ෆෝන් එක 2016 න් ගහන 2017 කියලා අවුරුදු 3කින් විතර එක ළඟ ගහනවා නේද? දැන් මොබයිල් සයිඩ් එක ගත්තොත්. එහෙම එනව නේද? ඔයාලට මතකයිද? දැන් හොඳ උදාහරණයක් ගත්තොත් අර Samsung ලගේ එහෙම ආව නේද J model කියලා. එක ළඟ ෆෝන් කිහිපයක් ගෙවුවා නේද? එතකොට ඔයාලට ආවනේ J7 එකේ 2015 කියලා එකක් ආවා. ඊට පස්සේ J7 එකේ 15 6 කියලා එකක් ආවා රවුමක් ඇතුළේ 2016ක. ඊළඟට J7 එක 2017 න් ගිහුවා තව මොඩල් එකක්. එතකොට ඒ ෆෝන් අවුරුදු 3කට රිලීස් කරා. හැබැයි එකම ෆෝන් එක තමයි අවුරුදු 3 රිලීස් කරේ. එතකොට 2015 කට 2016 ක ස්පීඩ් අතින් වැඩි නැද්ද හොඳ නැද්ද?
ස්පීඩ් අතින් වැඩි නේද? ඊට 2016 ට 2017 ෆෝන් එකේ ස්පීඩ් අතින් වැඩි නැද්ද? වැඩිනේ. ඊට පස්සේ 2018 න් යනවා 2018 ගහන එක ඊටත් වඩා වැඩි. 2019 2020 21. එතකොට අර අවුරුදු ටිකේදී අර එකම මොඩල් එක වෙන විදියට ගන්නවා. පළවෙනි අවුරුද්ද දෙක වලට ඊළඟ අවුරුද්දේ ස්පීඩ් එකයි RAM එකයි ඒ වගේ දේවල් වැඩි කරලා ගහනවා. තව අවුරුද්දක් ගියාට පස්සේ අර කලින් අවුරුද්දට තව මොන හරි ඔප්ෂන් එකක් දාලා වැඩිපුර ගහනවා. අන්න ඒ වගේ තමයි මේ ජෙනරේෂන් වලත් වෙනස් වෙන්නේ මේ ප්‍රොසෙසර් වල. ඒතර ප්‍රොසෙසරේ 2000 දැන් හිතන්න 2007 වගේ ආව ප්‍රොසෙසරේ තියෙනවා. 2008 ප්‍රොසෙසරයක් ගහන ඒ වගේම එකක් අර කලින් එකට වඩා චූටි වෙනස්කම් ටිකක් කරලා ස්පීඩ් එක චුට්ටක් වැඩි කරලා ගහනවා. ඒතර 2008 ගහන එකට වඩා 2009 එකේ තවත් ස්පීඩ් චුට්ටක් වැඩි කරනවා. 2010 11 12 ওই විදිහට ඩිගර්ටම එනවා. එතකොට ඔන්න ජෙනරේෂන් අතර වෙනස තියෙන්නේ අර කලින් ගහපු අවුරුද්දට වඩා අවුරුද්දක් පිළිවෙලින් ඉදිරියට එද්දි ඒකේ තියෙන ස්පීඩ් සහ ඒකේ තියෙන ඔය සාමාන්‍යයෙන් අපි ඒවට කියනවා මේ performance ඒකෙන් වෙන දේවල් චුට්ටක් වැඩි කරලා තියෙනවා. ඒකයි තියෙන්න ඕල. හරි. ඔන්න ඔය විදිහට දැන් ජෙනරේෂන් එක ගැන ගැටලුව හරිද? හරි සර්. හරි. ඔන්න ඔය විදිහට ඔක වෙනස් වෙනවා. හරි. ඒකත් එක්කම පොඩ්ඩක් දැන් ඒකෙම මේ ප්‍රයිස් උත් වෙනස් වෙනවා. ඒ වගේම දැන් සාමාන්‍යයෙන් i3 කියලා දැන් කවුරු හරි ගත්තොත් දැන් මෙතන ඉන්න කෙනෙක් මෙහෙම කියන්න පුළුවන්. මං ගාවස i3 එකක් තියෙනවා මං ඒක ගත්තේ රුපියල් 30000ට. තව එක්කෙනෙක් කියනවා මං ගාවස i3 එකක් මම ගත්තේ රුපියල් 60000කට විතර. එතකොට ඒ අතර වෙනස මොනවාද? ඒතර අර 30000ට වඩා 60000 තියෙන එකේ ජෙනරේෂන් එක අලුත් වෙන්න පුළුවන්. ඒතර ඊට අමතරව අර අනිත් i3 එකේ තියෙන 2GB RAM එකක් තියෙන්න පුළුවන් එක්කෙනෙක්ගේ 30000 එකේ 2GB තියෙන්න පුළුවන්. අර 60000ට ගත්ත එකේ 4GB 8GB තියෙන්න පුළුවන්. අර ඒවල තියෙන කොටස් අනුව තමයි ඔන්න ඕවල මිලත් වෙනස් වෙන්නේ. ජෙනරේෂන් එකත් එක්කත් බලද්දි මේ මිල වෙනස් වෙනවා. කාට සාමාන්‍ය 3rd gen එකක් මං හිතන්නේ රුපියල් 30000කට විතර වගේ ගන්න පුළුවන් වෙයි. 30000කට වගේ ගන්න පුළුවන් වෙයි දැන් සිස්ටම් යුනිට් එක විතරක්. හැබැයි දැන් අලුතෙන් එන ප්‍රොසෙසරයක් සාමාන්‍යයෙන් i3 එකේ 10 gen එකක් 11 gen එකේ ප්‍රොසෙසරේ විතර රුපියල් 30000 40000කට වඩා වැඩි. ප්‍රොසෙසරේ විතරක්. පැහැදිලිද? හරි. ඊළඟට මේකේ තියෙනවා ළමයි මෙන්න මේ සිස්ටම් එක ගැන අපි කතා කරා මෙතන දැන්. ඊළඟට තියෙනවා ඩිස්ප්ලේ එක ගැන. එතකොට ඩිස්ප්ලේ කියන එක. එහෙම නැත්නම් අපි කියන ග්‍රැෆික් එක. ග්‍රැෆික් කාඩ් එකේ නැත්නම් ඩිස්ප්ලේ එකේ VG එක. එතකොට ඔයාලට පේන්නේ නැති මෙන්න මේකේ නේම් එක. Intel එකෙන් ගහලා තියෙන UHD graphics කියන මොඩල් එකෙන් තමයි මේක තියෙන්නේ. එතකොට මේක මැනුෆැක්චර් කරලා තියෙන්නේ, කියන්නේ හදලා තියෙන්නේ Intel Corporation කියන එක. Intel සමාගමෙන් තමයි මේක ගහලා තියෙන්නේ. එතකොට මේකේ තියෙන chip මේ අපේ සාමාන්‍යයෙන් ඔය මේ VGA කාඩ් එකේ නැත්නම් මේක අර ඔන් බෝඩ් එකේ එනවනේ. සාමාන්‍යයෙන් මේවල බෝඩ් එකේ එනවා. එතකොට ඒකේ ගහලා තියෙන chipset එක. chip එක නැත්නම් IC කියලා කියන්නේ අපි. ඒකේ තියෙන කළු පාට IC කියලා කෑලි වගේ. අර RAM එකේ තිබ්බනේ මැද තිබ්බනේ කළු පාට chip වගේ කොටස් වගේක්. අන්න ඒවා තමයි මේ. ඒ වගේම තමයි මේ කාඩ් එකේ තියෙන ඔය වගේ chip. එතකොට මේ chip ගහලා තියෙන සමාගම තමයි මේ තියෙන්නේ මේ Intel එකේ UHD graphic family කියන එන්නේ සයිට් එකෙන් තමයි මේක ගහලා තියෙන්නේ. ඊළඟට ඕකෙම අපිට තව වැදගත් වෙන එකක් තමයි මෙන්න මෙතන තියෙනවා මෙති total memory කියලා. සාමාන්‍යයෙන් VG එක. total memory කියලා මෙතන තියෙන සාමාන්‍යයෙන් අර on board මේ board එකේ තියෙන VG එක 2GB වගේ පෙන්වනවා. 2GB කිට් වෙන්න පෙන්වනවා. display එකේ. ඒතර ওই ටික තියෙනවා. ඊළඟට මේකේ තව මේ අර අලුතෙන් එන ඒවා නිකන් DirectX එකේ features යටතේ මෙන්න මේ වගේ 3D option ඒ වගේ ටිකක් මේකට දීලා තියෙනවා. ඔයාලගේ නම් මේව නැතුවත් ඇති. ඊළඟට බලන්න ළමයි මේකෙම තියෙනවා මෙන්න මේ main drive එක. main drive කියලා මෙන්න මේ වගේ model එකක් තියෙනවා. drivers එක. ඒතර drivers ගැනත් මම අද කියලා දෙන්නම්. ඒතර මේ ටික වලට ලොකු වැදගත්කමක් නැහැ. සාමාන්‍ය මේ drivers එක මොකක්ද කියලා මෙතන දීලා තියෙන්නේ මේකත් එක්ක සම්බන්ධයි. හරි. ඊළඟට තියෙනවා sound එක. ඒතර sound කියන එකෙත් බලන්න මෙන්න මේකේ. ගොඩක් වෙලාවට computer එක. computer එක ළමයි sound එක. sound එක ගොඩාක් තැන්වල දෙන්නේ ළමයි speaker/headphone ඊට පස්සේ මෙන්න මේ real tech.
ගොඩක් වෙලාවට සවුන්ඩ් එක එන්නේ ළමයි Realtek කියන ටයිප් එකේ. කියන්නේ යාළගෙන් තමයි මේක එන්නේ. හිතන්න දැන් කාගේ හරි කම්පියුටර් එක මෙන්න මෙතන සවුන්ඩ් එක නැත්තම් සවුන්ඩ් ඩ්‍රයිව් එක නැහැ. මාව ඇහෙනවද ළමයි? සද්දපත් දැක්කත් නැහැ කට්ටිය. ඔව් සර්. තව දැන් හිතන්න කෙනෙක්ගේ සවුන්ඩ් ඩ්‍රයිවර්ස් එක නැහැ. මෙතන කොච්චර සවුන්ඩ් එක වැඩි කරන්න හදුවත් මෙතන පෙන්වන්නේ නැහැ. මෙතන කතිරයක් විදිහට පෙන්වන්නේ. හැබැයි එයාගේ ස්පීකරුත් තියෙනවා. ස්පීකර්ස් ගැහුවට මෙතන සවුන්ඩ් එක පෙන්වන්නේ නැහැ. මෙතන සවුන්ඩ් එක කතිරයක් විදිහට වැටෙන රතු පාටින් කතිරයක් විදිහට වැටෙනවා. ඒතර ඒ වගේ අවස්ථාවකදී ඔයාලා ඒකට ඩ්‍රයිවර්ස් කියන දෙයක් තියෙනවා. ඩ්‍රයිවර්ස් එක දාගන්න ඕන. මේකේ තියෙන ස්පීකර්ස් එක ධාවනය වෙන්න, රන් වෙන්න මේකට ඕන මෘදුකාංගයක්. එහෙම නැත්නම් ඩ්‍රයිවර්ස් එකක් තියෙනවා මේකේ. ඒ ඩ්‍රයිවර්ස් එක දාගත්තොත් තමයි මේ කම්පියුටරේ තියෙන අපේ තියෙන ස්පීකර්ස් වලට ශබ්දය වැඩ කරන විධානය දෙන්නේ. ඒතර ඒක ගොඩක් වෙලාවට එන්නේ Realtek වලින්. Realtek audio කියලා එනවා. ඔයාලට අන්තර්ජාලයෙන් Realtek audio කියලා ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් ඩ්‍රයිවර්ස් එක. එහෙම නැත්නම් තව තියෙන ඩ්‍රයිවර් ඩවුන්ලෝඩර්, ඒ වගේ තව මෘදුකාංග තියෙන ඒවා හරහා ඔයාලට කෙලින්ම මේකට ඩවුන්ලෝඩ් කරගන්නත් පුළුවන්. මම ඒව ගැනත් කියනවා දැන් අද දවසේ. අපි පොඩ්ඩක් ඒව ගැන කතා කරනවා. කතා කරාම ඊට පස්සේ ඔයාලට නෝට් එකේ තියෙනවා නෝට් එකේ ඔයාලා ගැන විස්තර තියෙනවා. හાર્ඩ්වෙයාර් නෝට් එකක් තියෙනවා ඊළඟට. ඔයාලට තව දවස් දෙක තුනකට පස්සේ වගේ තමයි ඒක හම්බෙන්නේ. ඔයාලට දෙන්නේ. ඔයාලා වරුත් ගෲප් වලට ඇඩ් වුණා. ඒ වුණාට පස්සේ තමයි අපි කෙලින්ම ඉතුරු ටිකත් එක්ක යන්නේ නෝට් එකත් එක්කම. හරි. Realtek කියන මොඩල් එකෙන් ඔයාලට පුළුවන් audio drivers එක download කරගන්න. හරි. ඊළඟට තියෙනවා input කියන එක. input එකේදී ඔයාලට පේන ඇති මෙතන මේ mouse එකයි keyboard එකයි HP wireless button drive කියන එකයි මෙන්න මේ ටික attach නැත්නම් add වෙලා තියෙනවා. input කරලා තියෙන ටික. මේ විදිහට පෙන්වනවා. ඔයාලට පෙන්වන්න නැති මෙන්න මෙතන no problem found. ඒ කියන්නේ කිසිම ප්‍රශ්නයක් නැහැ. error එකක් නැහැ මෙතන. මේකෙත් එහෙමයි. හරි. ඔයාලට පේන දැන් ඔන්න ඔය විදිහට ඔයාලට පුළුවන් ඒක ගන්න. දැන් මතකද මේකට යන විදිය? මේකට මතකද? මතකයිද යන විදිය? ඔව් සර්. හරි. ඒක පොඩ්ඩක් පොඩි කට්ටිය නිකන් ලියා ගන්න Windows +R කියලා දාලා ඒක අර properties අපි බලා ගන්න විදිය. පරිගණකයේ තියෙන properties බලා ගන්න විදියක් තමයි මේ. ඒක ලියන්න. මේක නිකන් ලියා ගන්න. මේක මේ note එකේ තියෙනවා ඊළඟට. මම නිකන් කතා කරනවා මේ ටික. sound එක දෙක sound 1 2 කියලා තියෙන්නේ ඒක බලන්න ඕන. ඒකේ වාගේ සමහරක් කල් sound එකේ මේ line දෙකක් මොන හරි තියෙනවනේ ඒ වගේ තියෙද්දි අර audio මේවල වෙනස් ඇති ඒකයි. මෙතන Windows +R ගැව්වා DXDIAG කියලා type කරා okay කරා. ඒක හරහා ඔයාලට පුළුවන් කම්පියුටරේ තියෙන අපේ කම්පියුටරේ තියෙන properties ටිකක් බලා ගන්න පුළුවන්. ඊට අමතරව දැන් මම පොඩ්ඩක් කතා කරනවා මේ පරිගණකයේ තියෙන drivers ගැන. පරිගණකයේ drivers ගැන පොඩ්ඩක් කතා කරනවා. ඔය කාගෙන් මම කැමරාවක් ඔන්ලා වහන්න. අපි මෙන්න මේකේ අපි බලමු දැන් drivers එක. මේකේ සාමාන්‍යයෙන් අපේ තියෙන මේ අනිකුත් දේවල් ධාවනය වෙන්න. mouse එකේ ඒ විධාන දීලා ඒක වැඩ කරන්න, keyboard එක වැඩ කරන විදියට. එතකොට sound එක, internet line එක අපේ මේ graphic එකේ මෙන්න මේවා ටික display එකේ පෙන්නන. අන්න ඕව හරියටම ක්‍රියාත්මක වෙන්න මේවට drivers කියලා දෙයක් එන්න ඕන. drivers කියන එක. එතකොට සාමාන්‍ය drivers කියන එක ළමයි අපි Windows එකක් දාද්දි Windows operating system එක දාන වෙලාවට අනිවාර්යෙන් ඒ වෙලෙම install කරලා තියෙන්න ඕන මේක. ඒ වෙලෙට තමයි මේක install කරන්න ඕන. එහෙම නැත්නම් ඔයාලට පහු වෙනකොට පහු කාලීනව පොඩි පොඩි ගැටලු මතුවෙනවා. සමහරක් වෙලාවට keyboard එක වැඩ කරන්නේ නැතු යනවා. mouse එක වැඩ කරන්නේ නැතු යනවා. එතකොට VG එකත් එක්ක අර brightness අඩු වැඩි කරන ඒ වගේ දේවල් වැඩ කරන්නේ නැතු යනවා. sound එක ඇහෙන්නේ නැතු යනවා. ඒ වගේ ගැටලු මතුවෙන්න පුළුවන්. අපි දැන් බලමු තමන්ගේ පරිගණකවල drivers ටික හරියට වැටලා තියෙනවද? drivers නැත්තම් ඒවා upload කරගන්නේ කොහොමද? ඒවා ටික පොඩ්ඩක් අපි නිකන් කතා කරමු. මේකෙදි අපි මේ this PC කියලා තියෙනවනේ. මෙන්න මේ this PC කියන එක right click කරනවා. මොකද කරන්නේ? this PC එක
මොකද කරන්නේ? right click කරනවා. right click කරනවා. right click කරලා ඔයාලා යන්න මෙන්න මෙතන තියෙනවා manage කියලා option එක. manage. ඔන්න දැන් මම ගියා ළමයි manage කියන එකට ගියා. හරි. manage කියන එකට ගියාට පස්සේ මෙතන දැන් ඔය manage කියන එක තව ටිකකින් open වෙනවා. එතකොට ඔයාලට ළමයි එනවා මෙන්න මේ විදියට computer management කියලා කොටසක්. computer management. එතන මේකේ අපි මේවට කියන සාමාන්‍යයෙන් මේකේ තියෙන කොටස් වලට keyboard mouse ඒ වගේ සියලුම දේවල් වලට device කියලා කියනවා. device උපාංග device. එතන අපි මේකේ device ගැන බලන්න ගියාම අපි යන්න ඕන මෙන්න මෙතන තියෙනවා device manager කියන එක. හැමෝටම පේනවද එතන? පේනවද නේද හැමෝටම? නිපුන් හරිද? නිපුන් රවිඳු පේනව නේද? ඔව් සර්. මේකේ device manager කියන එක ක්ලික් කරනවා. device manager කියන එක ක්ලික් කරනවා. ක්ලික් කරාට පස්සේ ඔයාලට මෙන්න මේ විදියට ඔයාලගේ මේ කම්පියුටරේ තියෙන device ටික මේ විදියට පෙන්නනවා. එතන මේ device වල බලන්න දැන් තමයි කම්පියුටර් පොඩ්ඩක් බලන්න. this PC එක right click කරා manage කියන එකට ගියා. manage එකෙන් එනවා computer management. ඒකේ device management කියන එකට යනවා. නැත්නම් manager කියන එකට යනවා. ඒ ගියාට පස්සේ ඔයාලගේ තියෙන device ටික මෙන්න මේ විදිහට පෙන්නනවා. audio, battery, ඒතර bluetooth, camera, computer කියලා අර මේකේ තියෙන තව මේ disk ටික පෙන්නනවා. display adapter තියෙනවා. DVD අර CD DVD ROM එක තියෙනවා. ඒතර මේ වගේ තව තියෙනවා මේ. network adapter internet යන්න තියෙන මේ කොටස් ටික තියෙනවා. USB line ටික තියෙනවා. මෙන්න මේ විදිහට ওই ටික තියෙනවා ළමයි. දැන් ඔයාලගේ සමහරක් වෙලාවට sound එක ඇහෙන්නේ නැත්තම් ඔයාලගේ sound එක දැන් ඇහෙන්නේ නැහැ. එතකොට ඔයාලා පොඩ්ඩක් බලන්න මෙන්න මෙතන sound මෙන්න මෙතන බලන්න Realtek audio කියන මොකක් හරි error එකක් තියෙනවා. දැන් ඔයාලා ගියාද මෙතනට? මෙතන බැලුවද කට්ටියම? computers තියෙන අය. open කරාට පස්සේ ඔයාලට කහ පාට මොකක් හරි error mark එකක් ඇවිල්ලා තියෙනවද කාට හරි? නෑ සර්. කාටවත් ඇවිල්ලා නැහැ. තාමිතුරු නෑලු. අනිත් අයට? නෑ එහෙනම් ඔයාලගේ drivers ටික ගොඩක් වෙලාවට තියෙනවා. එතන ඔයාලගේ මොකක්ම හරි drivers එකක් නැත්තම් පරිගණකේ මොකක් හරි drivers එකක් නැත්තම් මෙන්න මෙතනින් පෙන්නනවා කහ පාට error එකක්. දැන් හිතන්න මගේ එකේ මේ wifi යන්න විදියක් නැහැ. මෙතන පෙන්නන්නේ නැහැ කියලා හිතන්නකෝ දැන්. එතකොට ඔයාලට මෙතන පෙන්නනවා wifi එකේ මෙතන කහ පාටින් error එකක් පෙන්නනවා. sound එක නැත්තම් sound කියන එකේ මෙන්න මෙතනින් කහ පාට error එකක් පෙන්නනවා. තව කෙනෙක්ගේ මොනවා හරි USB line වැඩ කරන්නේ නැත්තම් universal serial bus කියන USB line එකේ කහ පාට error එකක් පෙන්නනවා. අන්න ඒ වගේ අවස්ථාවකදී ඒක හදාගන්නේ කොහොමද කියලා දැන් බලමු. මේක අපිට පුළුවන් online හදාගන්න. හරි. ඒකෙදි අපි දැන් ගොඩක් වෙලාවට දැන් හිතන්න මෙහෙම දෙයක් තියෙනවා. දැන් USB line එක නැහැ කියලා හිතන්නකෝ. USB එකේ මොකක් හරි ගැටලුවක් වෙලා තිබුණා. ඔයාලා මේක ඉන්ටර්නෙට් එකට සම්බන්ධ කරන්න ඕන. ඒ කියන්නේ අන්තර්ජාලයට සම්බන්ධ කරන්න වෙනවා. දැන් බලන්න ඇති මේක network කියන එක දැන් බැරිලා ඔයාලගේ මේ wifi කියන එක වැඩ කරන්නේ නැත්නම් කොහොමද මේක අන්තර්ජාලයට සම්බන්ධ කරන්නේ කියලා. ඒ වගේ ගැටලු මතුවෙනව නේද? network adapter කියන එක නැත්නම් අපි මේක කොහොමද මේක අන්තර්ජාලයට සම්බන්ධ කරන්නේ? එතකොට ඒ වගේ අවස්ථාවකදී ඔයාලට පුළුවන් අර මම ඊයේ කියලා දුන්නා නේද RJ45 කේබල් එක මතකද? network cable එක. එහෙම නැත්නම් RJ45 කේබල් එක Wi-Fi router එකට connect කරන්න. එතකොට නිකම්ම මෙතනට සාමාන්‍ය මෙතන කම්පියුටර් එක වගේ මාක් එකක් තියෙන්නේ. ඒක කතිරයක් වැටලා තියෙන්නේ. ඉන්ටර්නෙට් එකේ කේබල් එක ගහන්න ඔටෝම මෙතන connect වෙනවා. ඒ වෙද්දි ඔයාලට පුළුවන් ඉන්ටර්නෙට් එකට යන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මේවා පෙන්නනවා නිකම්ම. මේ ටික තියෙනවා. ඊට පස්සේ හිතන්න දැන් මොකක් කරා වගේ මෙතන drivers එකක් නැහැ. drivers එක ඉන්ටර්නෙට් එකෙන් ගන්න ඕන නම් මේ අවශ්‍ය කරන error එක තියෙනවා කියලා හිතන්න. මෙතන දැන් කහ පාට error එකක් කියලා තියෙනවා. දැන් මගේ එකේ මේ drivers එක නැහැ කියලා හිතන්නකෝ. ඔයාලා මොකද කරන්නේ? drivers එක මත mouse එක තියලා right click කරනවා.
ඒ කියන්නේ mouse එකේ දකුණු පැත්ත බලන්න ඕන. ඊට පස්සේ අපි යනවා මෙතන තියෙනවා ළමයි update driver කියලා තියෙනවා. පේනවද? update driver. ඔයාලා ඊට පස්සේ error message එක තියෙනවා නම් update driver කියන එක ක්ලික් කරන්න. දැන් අන්තර්ජාලය සම්බන්ධ කරලා තියෙද්දි එතකොට ඔයාලට මේ වගේ update drivers කියලා මෙන්න මේ වගේ කොටසක් එනවා. ඊට පස්සේ මෙතනින් අහන යාලා how do you want to search for drivers මේක අපි කොහොමද ඔයාට ඕන මේක search කරන්න කොහොමද ඕන කියලා අහනවා. එතකොට දැන් අන්තර්ජාලයෙන් දීලා තියෙන්නේ. ඒතර අපිට කෙලින්ම පුළුවන් search automatically for drivers කියන එක දෙන්න. මෙන්න මෙතන ක්ලික් කරනවා. ක්ලික් කරපු ගමන් අන්තර්ජාලය හරහා search වෙලා පරිගණකේ නැත්තම් ඒක install වෙනවා නිකම්ම. දැන් මගේ නම් මොකද වෙట్లా තියෙන්නේ? The best driver for your device are already installed. ඒ කියන්නේ දැනටමත් මගේ පරිගණකේ හොඳ මේක install වෙලා තියෙන්නේ. දැනට තියෙන ඒ හොඳම drive එක මේකට එන original drive එක install වෙලා තියෙන්නේ කියලා කියනවා. පැහැදිලිද? හරිද? හරි. එතකොට ඔයාලගේ කාගෙම හරි කම්පියුටර් එක මොකක් හරි error එකක් තියෙනවා. sound එක වගේ නැත්තම් ඔයාලා යන්න මෙතන ගොඩක් කරලා මෙතනත් පෙන්වන්න පුළුවන්. එහෙම නැත්තම් මෙන්න මෙතන තියෙන sound කියලා එකක් තියෙනවා. එතකොට ඔයාලා මොකද කරන්නේ? මේ sound එකේ error එකක් තියෙනවා right click කරා update driver කියන එක දෙනවා. දීලා අන්තර්ජාලයේ තියෙනවා නම් කෙලින්ම මෙතනින් automatically කියන එක දෙන්න. එතකොට ඔයාලගේ drivers එක නිකම්ම කම්පියුටරට download වෙනවා. ඔටෝම download වෙනවා install වෙලා ඒ error එක නැතු වෙලා යනවා. කාගෙම හරි මෙතන error එකක් තියෙනවා නම් ඒක කරලා බලන්න. ගොඩක් වෙලාවට Windows 7 එකේ ගොඩක් තැන්වලදී මේ ගැටලු වෙන්න පුළුවන්. සර් මගේ ගැටලුවක් තියෙනවා මේ පිටිපස්සේ ස්පීකර් දාන පෝට් එක තියෙනවනේ. ඔව්. ඒකෙන් එන්නේ නැහැ. මම ඊට පස්සේ USB ඇඩැප්ටර් එකක් ගහලා තමයි මේ පාවිච්චි කරන්නේ. ඔව්. අතන ඒක මොකක්ද දන්නේ නැහැ ෆෝල්ට් එක නේද? එහෙම වුණොත් ඔයාගේ සමහරක් වෙලාවට sound එතන අර මේ board එකේ එතන මොකක් හරි fault එකක් වෙන්න පුළුවන්. බලන්න ඕන. ඉස්සරහ පෝට් එකත් මේ වැඩ කරන්නේ නැහැ. එහෙම වුණොත් සමහරක් වෙලාවට ඒකට යන line එකේ පොඩි ගැටලුවක් එන්න පුළුවන්. drivers එකේ මොකක් හරි ගැටලුවක් එන්නත් පුළුවන්. මොකද ඒක line දෙකම වැඩ කරන්නේ නැත්තම්. ඒක පෙන්වන්නේ නැහැ නේද සර් මෙතන? මෙතන පෙන්වන්නේ නැහැ. එතකොට ඒක ගන්න විදියක් මම කියන්නම්. ඒ කියන්නේ සාමාන්‍ය දැන් මෙතන සමහරක් ඒවා පෙන්වන්නේ නැහැ. install වෙලා කියලා පෙන්වන්නේ. ඔව්. ගොඩක් වෙලාවට. ඉතින් අපි මේකට පාවිච්චි කරනවා driver download කියලා app තියෙනවා. driver download කියලා එකක්. ඒතරේ driver downloader කියන එක දාගන්න ඒක හරහා ඔයාලට පුළුවන් පරිගණකයට අන්තර්ජාලය සම්බන්ධ කරලා නිකම්ම download කරගන්න පුළුවන්. ඒකෙත් පෙන්වනවා VGA එක sound ඒ වගේ සියලුම දේවල් download කරගන්න පුළුවන්. ඒ වගේම update කරගන්නත් පුළුවන්. සර් ඔව්. සර් මගේ සර් ෆයර්වෙයා කියන දන්න සර් කහපාට ලකුණු තියනවානේ. මෙතන firmware කියන එකද? ඔව් සර්. මේකෙත් ඔයාගේ system එකේ මොකක්ද තියෙන ඒක right click කරලා update කරලා බලන්න. ඉන්ටර්නෙට් එකට ගහලා තියෙනවද බලන්න. මේ විදියට ඔයාලා ඒක දීලා බලන්න ඕන. ඒතර ඔයාලගේ මොකක් හරි නැත්තම් ඒක ගන්න පුළුවන්. ඊට අමතරව මෙන්න මෙතනින් ඔයාලට පුළුවන් search එකක් තියෙනවා. මෙතන. ඔන්න search එක දෙන්න. එතකොට ඔයාලගේ මොකක් හරි error එකක් තියෙනවා නම් ඒවා search වෙලා පෙන්නනවා මෙතන. සර් මම සර් ඒක දුන්නාට පස්සේ අර yes no කියලා එකක් ආවා. ඒක මොකක්ද කරන්නේ? ඒකේ මොකක්ද කියලා දැටෙන්නේ? You hard disk units have changed. You must restart එකක් කියන්නේ. restart කිව්වොත් ඒක දැන් දුන්න ගමන් ඔයාගේ කම්පියුටර් ඕෆ් වෙලා ඔන් වෙනවා. සර් කොතනද මේ සර්ච් කරන්නේ? මෙන්න මෙතන පෙන්නනවා. සාමාන්‍ය ඒක නිකන් තියෙද්දි පෙන්නන්නේ නැහැ. දැන් මේ වගේ දෙයක් ඔන් වෙලා තියෙද්දි ඒක පෙන්නන්නේ නැහැ. ඔයාලා අනිවාර්යෙන් ඔව්. ඒක දැන් මේක දෙන්න එපා නේද සර්? දැන් ඔයා zoom එකේ ඉන්නේ කම්පියුටරෙන්ද? ඔව් සර්. එහෙනම් දෙන්න එපා. ඒක මුකුත් කරන්න නැතුව තියන්න ඕක කරලා තියන්න. හරි සර්. ඒක අර zoom එකේ නැති වෙලාවට ඔක මෙයා කරලා දාන්න. නැත්නම් දැන් zoom එකත් එක්ක cancel වෙයි ආව. පරිගණක off වෙයි. ඔය restart වගේ එනවා නම් දෙන්න එපා කවුරුත් මුකුත්ම. restart නොත් පරිගණකේ දැන් zoom එකෙන් ඉන්නවා නම් ඔයාලා ඒකෙන් zoom එකෙන් අයින් වෙලා පරිගණකේ off වෙලා on වෙනවා. ඒ නිසා මේ වගේ දේවල් ආවොත් yes කරලා දෙන්න එපා. yes එක දෙන්න එපා. restart කරන්න එපා. කම්පියුටරේ zoom එකේ ඉන්නවනම්. හරි. සුසන්ත ඔයා නේද ඇහුවේ මෙතන මේ
සර්ච් බාර් එක මෙතන සර්ච් කරන්න මෙතන device manager කියන එක දැන් අපි මෙන්න මෙතන අපි මෙතන ක්ලික් කරනවා මොකක් හරි එකක් ක්ලික් කරලා තියෙන්න ඕන ඒ ක්ලික් කරාට පස්සේ මෙතන වැටෙනවා සර්ච් මෙතින් scan for hardware change ඔතන ක්ලික් කරන්න මෙතකොට ඔයාලගේ මේක නිකන් රීෆ්‍රෙෂ් වෙලා වගේ මොකක් හරි තියෙනවා නම් මේක පෙන්නනවා හරිද හරි මොකක් හරි ගැටලුවක් තියෙනවා මෙතන රීෆ්‍රෙෂ් වෙලා පෙන්නනවා දැන් හිතන්න කෙනෙක් මෙතන මොකක් හරි දැන් මම බ්ලූටූත් කියන එක මෙතන කවුරු හරි අන්ස්ටෝල් කරනවා එතනින් පුළුවන් මේක අන්ස්ටෝල් කරලා දැම්මොත් මේක ඉවත් වෙලා යනවා එතකොට ඔයාලට ආයි වෙනම ඩවුන්ලෝඩ් කරන්න වෙනවා මේ බ්ලූටූත් කියන එක එහෙම නැත්නම් සමහරක් වෙලාවට මෙතනම රීෆ්‍රෙෂ් කරාම ඔටෝ පෙන්නනවා අයි පාරක් ඔටෝම ඩිරෙක්ට්ලි ගන්න ඒවත් තියෙනවා ඊට අමතරව මේකට මම අර ඩ්‍රයිවර් ඩවුන්ලෝඩ් කියන එකේ මම software එක link එකක් දෙන්නම් ඒක හරහා ඔයාලට පුළුවන් ගන්න. ඒත් ඒක ගත්තාම ඒ ඩ්‍රයිවර් ඩවුන්ලෝඩර් කියන එකෙන් ඔයාලට පුළුවන් කෙලින්ම එතන වැටෙනවා අපේ තියෙන මේ ස්කෑන්ලා වැටෙනවා අපේ ඩ්‍රයිවර්ස් ටික. ඩ්‍රයිවර්ස් ටික ස්කෑන්ලා වැටුණාට පස්සේ ඒක අප්ඩේට් කරන්න කියලා වෙනම වැටෙනවා. මොකක් හරි ඩ්‍රයිවර්ස් එකක් නැත්තම් අප්ඩේට් කියලා වැටෙනවා. ඔයාලා ඒක එකපාරක් අප්ඩේට් කරලා දෙන්න. එකින් එක තමයි අප්ඩේට් කරන්න වෙන්නේ. අප්ඩේට් කියන එක දුන්නාට පස්සේ ඒක නිකම්ම ඩවුන්ලෝඩ් වෙලා ඉන්ස්ටෝල් වෙලා එතන හැදෙනවා. ඊට පස්සේ ඒක කම්පියුටර් රීස්ටාර්ට් කරන්න කියනවා. එතන කම්පියුටර් රීස්ටාර්ට් කරාට පස්සේ තමයි ඊළඟ ඩ්‍රයිවර්ස් එක ඉන්ස්ටෝල් කරන්න දෙන්නේ. ඒ විදිහට ඔයාලට පුළුවන් හදාගන්න. ඔව්. So that's එක නොකරාම සර් ආය අලුතෙන් මෙයා කරනවා. නෝ කරාම මෙහෙම අර රීස්ටාර්ට් කරාම මේකේ තියෙන මොන හරි දෙයක් වුණොත් පරිගණකයයි නැවත ස්ටාර්ට් වෙලා හැදෙනවා ඒක. ඒක මේ වා නෝමල් වෙලාවක ඒක රීස්ටාර්ට් කරලා හදන්න. එතකොට ඕක ගානට හැදිලා එනවා. නැත්තම් ඕක සාමාන්‍ය පරිගණකේ ඕෆ් කරලා ආයි දවස් ඊළඟ පාර ඔන් කරද්දී ඒක හැදෙනවා. හරි. Windows ඊට අමතරව දාපුවම sound පෙන්නන්න නැතු වෙනවා. මොකද්ද? Windows එක ආය අලුතෙන් දාපුවම sound එක දැන් මම ඉස්සරින් තිබ්බ එකේ තිබ්බා දැන් Windows අලුතෙන් බල sound එක පෙන්නන්නේ නැහැ. ඒ සමහර කලා ඩ්‍රයිවර්ස් එක ගන්නෙ නැහැ. Windows එක දැන් යන්න ඒක හොඳ ප්‍රශ්නයක්. දැන් කෙනෙක් හිතන්න දැන් අලුතෙන් ඔයාලගේ මොකක් හරි ගැටලුවක් ඇවිල්ලා Windows එකක් අලුතෙන් ගහනවා. Windows 7 එකේ මොකක් හරි ඩැමේජ් එකක් කියලා Windows 7 එකක් ආය අලුතෙන්ම ගහනවා. ඒතකොට සමහර තැන්වලදී මෙතන ඔයාලගේ මේ ඩ්‍රයිවර් කියන එක ගන්නෙ නැහැ. ඩ්‍රයිවර්ස් එක ගන්නෙ නැහැ සමහර බෝඩ් වලට. Windows එක ඔරිජිනල් දැම්මත් ඩ්‍රයිවර්ස් එක ගන්නෙ නැහැ සමහරක් වෙලාවට. මගෙත් කම්පියුටරයක් තිබ්බා. ඒක කොච්චර ඔරිජිනල් පීස් අපේ ඔරිජිනල් මේ Windows එක දැම්මත් හරියන්නේ නැහැ. මෙතනින් එනවා කතිරයක්. එතකොට අපි ඒක වෙනම ඉන්ටර්නෙට් එකෙන් ඒ ඩ්‍රයිවර්ස් එක ඩවුන්ලෝඩ් කරන්න වෙනවා. ඉන්ටර්නෙට් එකට ගිහිල්ලා ඔයාලට පුළුවන් ඔඩියෝ ඩ්‍රයිවර්ස් කියලා ඩවුන්ලෝඩ් කරලා එතනින් ඉන්ස්ටෝල් කරලා ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් අර මං කියපු software එක තියෙනවා මේ driver downloader කියන එකෙන් ඒකේ කෙලින්ම ඔටෝම ගන්නවා සර්ච් කරලා. පරිගණකයට අදාළ ඒ පරිගණකයට අදාළ දේම ඔටෝම ගන්නවා. හරිද? හරි නිපුන්. හරි. ඒක හදන්නත් පුළුවන්. එහෙම නැත්නම් කවුරු හරි ඒක ඇතුලෙන් බලන්න ඕන නැත්නම් මේ ඒක මේ රිපෙයාර් කරලා ඇතුලෙන් නෑ නේද? software එක විතර දැන් hard disk එක දැම්ම අර damage වෙලා මේ hard disk එක ආයෙලුතෙන් දැම්ම Windows ඊට පස්සේ Windows එක හොඩ පස්සේ error එක ආවේ නේ. ඔව්. ඒක හදන්න පුළුවන්. අපි ඒක බලමු. හරි එක්කෙනෙක් අහලා තියෙනවා ඔය කවුරුත් දැන් වචනේ මේකමයි මැෂින් එක කියලා කියන්න එපා කවුරු හරිද තමයි කම්පියුටර් දැන් මැෂින් එක කියන්නේ සම්පූර්ණ කොට ඩෙස්ක්ටොප් එකේ කම්පියුටරේ තියෙනවා ඉස්සර තමයි දන්නේ නැති කට්ටිය තමයි මැෂින් කියලා පාවිච්චි කරන්නේ දැන් මොකද්ද අපි කියන්නේ ඔය අර පෙට්ටිය වගේ තියෙන කොටසට මොකද්ද කියන්නේ දැන් නම් මොකද්ද කියන System unit. සිස්ටම් යුනිට් එක දැන් කවුරු යවෝ සිස්ටම් යුනිට් කියලා කියන්න ඕන මැෂින් එක කියලා කියන්න එපා ඒ පොඩි අය කියන්නේ මැෂින් කියලා සිස්ටම් යුනිට් එක. ඒතර සිස්ටම් යුනිට් එකේ කෙනෙක් අහනවා බ්ලූටූත් කරන්නේ කොහොමද? ඒකට බ්ලූටූත් එක ගන්න. එතකොට ළමයි මේ ගොඩක් වෙලාවට ඩෙස්ක්ටොප් මොඩල් එකට ඩෙස්ක්ටොප් මොඩල් වලට ඔයාලට එන්නේ නැහැ බ්ලූටූත් එක. ඩෙස්ක්ටොප් කියන්නේ සාමාන්‍යයෙන් අපේ මේසෙ තියෙන ලොකු කම්පියුටර් එක. ඒකට එන්නේ නැහැ බ්ලූටූත් කියන එක. ඔයාලට බ්ලූටූත් දෙන්න ඕන නම් ඔයාලා බ්ලූටූත් ඇඩැප්ටර් කියලා කොටසක් තියෙනවා පාවිච්චි කරන්න ඕන ඒක. Bluetooth adapter
ඒ වගේම Wi-Fi යන්න දෙන්නෙත් නැහැ. මේ වගේ මේ කම්පියුටරේ නැත්තම් අපේ තියෙන මේ ඩෙස්ක්ටොප් මොඩල් එකේ ඔයාලට මේ වගේ Wi-Fi line පෙන්වන්නේ නැහැ මේ විදියට. ඔයාලට ඒකට වෙනම ඇඩැප්ටර් එකක් තියෙනවා නිකන් USB pen එකක් වගේ. මම ඊයේ දවසේ අර පෙන්වපු ෆොටෝ එක තිබ්බා ඒක. බලමු. හරි. මම මෙන්න මෙතනින් පෙන්වන්නම් ඊයේ. හරි. මෙතන පේනවද මේක? මේ පොඩි නිකන් පෙන් එකක් වගේ. කටියට පේනව නේද? වෙනස්. හරි. මේ තියෙන ඇඩැප්ටර් කියන එක. එතකොට මෙන්න මේ වගේ එකක් ඔයාලට යූස් කරන්න වෙනවා. මේක Bluetooth දෙන්න ඕන නම් මේ වගේ ඇඩැප්ටර් එකක් තියෙනවා. ඒක USB line එක ගහන්න ඕන. ඒ වගේම Wi-Fi යන්න ඕන නම් ඒත් තියෙනවා Wi-Fi ඇඩැප්ටර් කියලා එකක් එනවා. මෙන්න මේ එකක් කනෙක්ට් කරන්න. එතකොට ඔයාලට මෙතන Wi-Fi line එක සේරම පෙන්වනවා. සර් ඕකම නේද සර් වයර්ලස් මවුස් එකකට ගන්න. වයර්ලස් මවුස් කීබෝඩ් ඒවට එන්නෙත් ඔය වගේ දෙයක්. ඒකට වෙනම එකක් තියෙනවා. පරණ එක මදර්බෝඩ් එකක් වැඩ දෙනක් දීලා බලන්න. ඉතින් ඒක සාමාන්‍ය ඉතින් කරන්ට් එක දීලා මෙයා කරලා බලන්න වෙනවා. ඊට අමතරව චෙක් කරන්න පුළුවන් තව. ඒතර දැන් ගොඩක් වෙලාවට අලුතෙන් එන වයර්ලස් අතර බ්ලූටූත් ක්‍රමයට එන්නේ මෙන්න මේ වගේක් එන්නේ. කීබෝඩ් මවුස් වලට. ඒතර දැන් ඒවත් ඔයාලට පාවිච්චි කරනවා. සාමාන්‍ය මේකක් රුපියල් දැන් 2000ක් 3000ක් වගේ ඔය වගේ ප්‍රයිස් වලට තියෙනවා. 1000 ඉඳන් වගේ තියෙනවා. ඉතින් අර හොඳ මේකක් සාමාන්‍ය 2000කට වඩා වැඩි. ඒ වගේ එකක් ඔයාලට ඩෙස්ක්ටොප් එකක් කියන කෙනෙක්ට මේ වගේ එකක් පාවිච්චි කරලා ඔයාලට ඉන්ටර්නෙට් ලයින් දෙන්න පුළුවන්. ඒතර කේබල් අවශ්‍ය නැහැ. හරිනේ. සර් හරි. එතකොට ඔන්න ඔය ටික තියෙනවා. ඔව්. සර් අපි මේ අලුතෙන්ම කම්පියුටර් එකක් හදනකොට මේ දැන් මදර්බෝඩ් එකක් ගත්තම පවර් සප්ලයි එකේ පින්ස් 90ද ගේ මදර්බෝඩ් එක තීරණය කරන්න ඕනේ. දැන් මෙහෙමයි. දැන් ඔයා ගන්නවා නම් දැන් ඔයාගේ සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට අලුත් ඒවාල එන්නේ UATX එක. නැත්තම් පින් 24 පවර් සප්ලයි තමයි ගොඩක් වෙලාවට අලුතෙන් එන්නේ. සාමාන්‍ය කම්පියුටර්ස් වලට. එතකොට ඒක මෙහෙමයි. ඔයාලා දැන් අලුතෙන්ම බෝඩ් එකක් දානවා නම් එතකොට සමහරක් වෙලාවට පවර් සප්ලයි එකයි සේරම එක බලන්න වෙනවා. ඒ වගේම ඔයාගේ අමතර තිබිච්ච ප්‍රොසෙසරේට ඒ බෝඩ් එක හරියනවද කියලා බලන්න ඕන. ඒතකොට RAM එක DDR1 තියෙන හිතන්න DDR2 තියෙනවා කියලා වගේ RAM ටික. ඒතකොට 2 තියෙනවා නම් DDR3 එකෙන් එන බෝඩ් එකක් දාලා හරියන්නේත් නැහැ. ඒතකොට ඔයාලට සේරම කොටස් ටික අලුතෙන් දාන්න වෙනවා. ඒතකොට ඒකට ගැළපෙන එකක් තමයි ගන්න වෙන්නේ. හරි සර්. ඒතකොට දැන් ගොඩක් වෙලාවට ඔය DDR2 3 වල නම් ගැටලුවක් වෙන්නේ නැහැ මේ පවර් සප්ලයි. ඒතර පවර් සප්ලයි එකෙන් අර පින් 20 24ද කියලා ඔයාලා බලන්න ඕන. ඒකට හරියන එකක් තමයි ගන්න. එහෙම නැත්නම් ඔයාලට පවර් සප්ලයි එකත් මාරු කරන්න වෙනවා. එමුණත් අර සේරම කොටස් අමතර කොටස් ටික ටික සමහරක් තැන් වලදී මාරු කරන්න වෙනවා. හැබැයි ගොඩක් වෙලාවට අලුතෙන් එන්නේ පින් 24 එකක් කියන්නේ. හරි. ඔය සමහරක් අයට තියෙන ගැටලුවක් තමයි තව සිස්ටම් යුනිට් එකේ චූටි කරන්ට් එකක් එනවා. කරන්ට් එක ඒක ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒක තියෙන එර්ත් එකේ ගැටලුවක් වෙද්දි තමයි ගොඩක් වෙලාවට කරන්ට් එක එන්නේ. ඔයාලගේ ලයින් වල තියෙන එර්ත් එකේ ගැටලුවක් වෙද්දි තමයි ඔය කරන්ට් එක අපේ අර අල්ලද්දි අපේ ඇඟ හරහා පොළොවට එන්නේ. දැන් ඔයාලා සාමාන්‍යයෙන් එතකොට නිකන් රබර් සෙරප්පුවක් හරි මොන හරි පාවිච්චි කරලා බලන්න. ඒතර කරන්ට් එක ඇඟට එන්නේ නැහැ කොහොමත්ම. හරි චූටි කරන්ට් එකක් එන්නේ නිකන් කූඹියක් නිකන් කනවා වගේ චූටි කරන්ට් එකක් එන ඇඟට. ඒ එර්ත් එකේ ගැටලුව තියෙද්දි. හරි. ඒක ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒ වගේම මේක අර ඒ වගේ කරන්ට් එක එනවා නම් ඔයාලා USB සාමාන්‍ය USB අර එන්නේ මේ HP වල එහෙම තියෙන යකඩ ෆ්‍රේම් එකේ එන USB තියෙනවා. අන්න ඒව එකක් ගහද්දිත් ඒක හරහා ඔයාලට කරන්ට් එක එනවා. ඊට අමතරව මේ ඔයාලා USB හරහා ඔයාලගේ ෆෝන් එක සම්බන්ධ කරොත් ඔය ෆෝන් එකේ සමහර තැන්වල තියෙනවා පොඩ්ඩක් මේ අර යකඩ නිකන් නැත්තම් මේ ඇලුමිනියම් වගේ කොටස් වෙනවා. ෆින්ගර් ප්‍රින්ට් එක හරි ඔය නැත්තම් කැමරාවේ හරි. එතකොට ඒ හරහා ඔයාලට කරන්ට් එක චූට්ටක් එන ඔය ගැටලුව තියෙද්දි. ලොකු ඩැමේජ් එකක් වෙන්නේ නැහැ.
ඒකට බය වෙන්න තරම් එහෙම දෙයක් නෙමෙයි. හරිද ළමයි? හරිනේ? හරි. එතකොට දැන් ඕම් ප්‍රධාන වශයෙන් අර ටික හරි. ඩ්‍රයිවර්ස් ටික බලා ගන්න පුළුවන් දැන් ඉන්ස්ටෝල් කරගන්න. ඒ ටික හදා ගන්න පුළුවන් ඔයාලට. මම අනිවාර්යෙන් අරකේ මේ ලින්ක් එකක් දෙන්නම්. ඒකෙන් ඩවුන්ලෝඩ් කරගන්න පොඩි ඇප් එකක් තියෙන්නේ. ඒක ඉන්ස්ටෝල් කරගත්තා නම් ඔයාලට ඔටෝම අප්ඩේට් කරගන්න පුළුවන් මේවා ටික තියෙනවා. කනෙක්ට් එක හොඳට වටනවා නම් ඒක ලයිසන් කරගන්න පුළුවන්. ලයිසන් කරන්න නම් ගොඩාක් ගණක් යනවා. ලයිසන් කරපු ගමන් එකවර සේරම ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඉන්ස්ටෝල් කරගන්නත් පුළුවන්. ඉතින් ඒක බොරුවට මේ අමතර වියදමක් දෙන්න ඕනේ නැහැ. එකින් එක ඉන්ස්ටෝල් කරලා රීස්ටාර්ට් කරන්න. එතකොට හරියනවා කම්පියුටරේ. ප්‍රධාන වශයෙන් ඔන්න ඔය ටික තියෙනවා. ඊට අමතරව ඔයාලා දැන් හිතන්න දැන් ඕම් සිස්ටම් ගැන කතා කරන්න ගත්තා. අපි දැන් මෙතන තියෙනවා මම ඉස්සලා පෙන්නුවනේ ඔයාලට. ඉස්සලා පෙන්නපු එකේ ඔයාලට මෙතන සිස්ටම් එකක් තියෙනවා. එතකොට ළමයි අපි දාන සිස්ටම් එක ඒ සිස්ටම් එක ගබඩා වෙන්නේ මෙන්න මෙතන. ඒ කියන්නේ සාමාන්‍ය ඩිස්ක් එකේ. අපේ තියෙන හાર્ඩ් ඩිස්ක් එකේ තමයි අපි දාන සිස්ටම් එක ගබඩා වෙන්නේ. දැන් මේ හાર્ඩ් ඩිස්ක් ගැන කතා කරොත් දැන් හાર્ඩ් ඩිස්ක් එකෙත් මම කිව්වා වර්ග සාමාන්‍යයෙන් ඔයාලට ටයිප් දෙකක් එනවා. මොනවද ටයිප් දෙක? ටයිප් දෙක මොකක්ද දෙන්නේ? 32 bit 64 bit. නෑ ඒ සිස්ටම් ටයිප් එකේ තියෙන්නේ. PC laptop. නෑ හાર્ඩ් ඩිස්ක් එකෙත් මෙන්න මෙහෙමයි එන්නේ. හાર્ඩ් ඩිස්ක් එකේ කොටස් දෙකක් එන. වර්ග දෙකකින් එනවා. එතකොට ඒකේ එක වර්ගයක් තමයි ළමයි මෙන්න මේක. මේ මොකද්ද මං ගැහුවේ? IDE කියන මොඩල් එකක් එනවා. අනිත් එක එනවා ළමයි SATA. හරි. දැන් මේ තියෙන hard disk එක දැන් අපේ මේ කම්පියුටරේ තියෙන hard disk එක තමයි මේ පෙන්වන්නේ. එතකොට සාමාන්‍යයෙන් laptop වලට එන්නේ ගොඩක්ම වෙලාවට SATA. SATA එකෙත් තියෙනවා ගොඩක් වෙලාවට SATA එන්නේ. ඊට අමතරව මේකෙම ඇවිල්ලා තියෙනවා තව SSD කියන SATA මොඩල් එකක්ම තමයි SSD කියලා hard වර්ගයකුත් තියෙනවා. ඒතර සාමාන්‍ය hard එකට වඩා සාමාන්‍ය SATA hard එකට වඩා SSD කියන මොඩල් එක ස්පීඩ් අතින් වැඩි. ගොඩක් අය දැන් අලුතෙන්ම SSD hard එක තමයි පාවිච්චි කරන්නේ. ඊට අමතරව මේ IDE කියන මම දැන් මේ ඔයාලට පෙන්නන්නම් රූප සටහන් වලින් මෙන්න මේ IDE සහ SATA කියන එකේ වෙනස. දැන් මේ මෙතන hard disk එකට ආව නිසා මම දැන් ඒක කතා කරන්න යන්නේ. දැන් මම ඔයාලට රූප රාමුවක් පෙන්නන්නම්. ඒකෙන් ඔයාලට පුළුවන් IDE සහ ඔය SATA කියන එකේ ඔකේ අපේ පෝට් එක කොහොමද හඳුනගන්නේ කියලා බලමු. සර් මගේ ඩිස්ක් මැනේජ්මන්ට් කියන එක පෙන්නන්නේ නැහැ. ඩිස්ක් මැනේජ්මන්ට් එක ටික වෙලා ක්ලික් කරලා ඉන්න. මෙතන ඩිස්ක් මැනේජ්මන්ට් එක පෙන්නන්න නැත්නම් මෙතන ස්ටෝරේජ් කියලා එකක් තියෙනවා. එතන මේ චූටි ටික් එකක් තියෙනවා. ඒක දෙන්න. දීලා මෙන්න මෙතන ටික් එක දෙන්න. එතකොට ටිකකින් ඔක මෙන්න පෙන්නුම් කරනවා. හරි. ඔන්න දැන් බලන්න මම hard disk එකක් පෙන්නනවා. hard disk වර්ග දෙකක් මේ තියෙන්නේ. මේ තියෙන්නේ කම්පියුටර් hard disk එක. එතකොට දැන් ඔයාලට පේනවද IDE සහ SATA කියන hard disk වර්ග දෙකක් පේනවද? මේ තියෙන IDE කියන එක. හැමෝටම පේනවද? පේනවා. එතකොට බලන්න IDE කියන්නේ මේ ගොඩක් වෙලාවට පරණ කම්පියුටර්ස් වලට ආව ටයිප් එකක්. එතකොට ළමයි මෙන්න මේකේ තියෙනවා මේ තියෙන මේන් තියෙනවා ටිකක් දිග කේබල් එක නැත්තම් දිග කනෙක්ටර් එකක් තියෙනවා. එතකොට මේ තියෙන්නේ IDE එකේ data කියන එක. IDE එකේ data ගමන් කරන්නේ මෙන්න මේ port එක හරහා. එතකොට මේකට current එක දෙන්න ඕන නම් ඔයාලා මෙන්න මෙතන තියෙනවා power connect එක. එතකොට IDE එකේ power එක දෙන්නේ මෙන්න මෙතනට. මේ තියෙනවා data එක මේ තියෙනවා මොකද්ද? මේ මොකද්ද? power connect එක මේ තියෙන්නේ. මේ data connect එක මේකේ power connect එක. ඒතර ඒකත් එක්කම තියෙනවා මේ තියෙන්නේ SATA model එකේ එක. ඒතර SATA එකේ power එක සහ data connect එක කියලා මේ දෙකේ ඉන්නේ මෙතනට. මේ දෙකේ වෙනස තමයි මෙහෙමයි. දැන් මේකේ විශාල එක data කුඩා එක power. ඒතර ඒකේ ප්‍රතිවිරුද්ධ එක තමයි මෙතනට එන්නේ. මේකේ විශාල එක power කුඩා එක data. ඒ වෙනස දැක්කද දැන්?
ඒක හරිද ළමයි? හරි සර්. හරි. එතකොට මෙන්න මේකෙදි ඔයාලට පේන ඇති SATA power connector. මේ power connector එක මෙන්න මෙතනට එන කේබල් එක සහ මෙන්න මෙතනට එන කේබල් එක ළමයි තියෙන්නේ අපේ power supply එකේ. මොකද power cable නේ. power supply එකෙන් එන හැම කේබල් එකක්ම power cable එකක්. එතකොට මේකට ඕන කරන කේබල් එකත් power supply එකෙන් තමයි එන්නේ. මේකට ඕන එකත් කළු පාට ටිකක් ලොකු වර්ණයක ඔය ටිකක් ප්‍රමාණයෙන් චුට්ටක් පළල් එකක් තියෙන L හඩේ අකුරක් තියෙනවා. මෙතන මේ තියෙන්නේ power connect එක. එතන මෙතන තියෙන data. එතන මේ data මෙන්න මේ data එක සහ මෙන්න මේ data එක ඔයාලා මේකේ අනිත් කෙලවර සම්බන්ධ වෙන්න ඕන motherboard එකට. පැහැදිලිද? එක් පැත්තක් මේකේ hard එකටත් මේකේ අනිත් කෙලවර ඔයාලගේ motherboard එකටත් සම්බන්ධ වෙන්නේ. ඒත් එක්කම බලන්න මෙන්න මේ SATA module එකේ මේ SATA hard disk එකේම මෙතන තියෙනවා මෙන්න මේ වගේම connect එකක්. IDE එකේම එන power connect එක තියෙනවා. මෙහෙම තිබ්බ කියලා කවුරුත්ම ඕකට නම් කරන්ට් එක දෙන්න යන්න එපා. හරිද ළමයි? ඔය සමහර ළමයි කරනවා නියාග ඔය මෝඩ වැඩක් කරනවා. මේ තියෙන දැන් මේකට මේකෙත් කේබල් දෙකක් තියෙනවා මේ දෙකක් සම්බන්ධ කරලා තව එකක් තියෙනවනේ කියලා ඕකටත් අර කොහෙන් හරි එන වයර් එකක් කනෙක්ට් කරන්න බලනවා. දන්නේ නැති කමට. කවදාවත් ඔය දේ කරන්න එපා. අනිවාර්යෙන්ම hard එක ඉවරයි damage. දැන් මෙතනත් දීලා තියෙනවනේ පේනවද? using both the SATA power connector and power connector may cause detectable resource. ඒ කියන්නේ හිතා ගන්න බැරි දේවල් ඔයාලට එන්න පුළුවන්. ඒ කියන්නේ අනිවාර්යයෙන් මේක ෂෝට් වෙන්න බලනවා. ඒතර අනිවාර්යයෙන්ම එකවර එක power connect එකක් විතරයි දෙන්න ඕන. ඒතර SATA වලදී මෙන්න මේක පාවිච්චි කරන්න එපා ඔයාලා. පැහැදිලිද? හරිද ළමයි? ළමයි හරිද? හරි. මොකද්ද කිව්වේ? මගේ ඩිස් මැනේජ්මන්ට් එක පෙන්නන්න. හරි අපි ඒක බලමු මොකක්ද. හරි ඒක මොකක්ද කියලා බලමු. මට WhatsApp එකේ මැසේජ් එකක් දාන්න. ඊට අමතරව මම ඔයාලට තව පෙන්නන්නම් මෙතනම තිබ්බා මම මේ හරි ඊළඟට මම පෙන්නන්නම් ඔයාලට පොඩ්ඩක් ඉන්න ළමයි අර ඒකට සම්බන්ධ වෙන කේබල් දෙකක් මම දැන් පෙන්නන්නම්. දකින්න පොඩි දෙකක් ආවා පොඩ්ඩක් ඉන්න ළමයි. හරි. දැන් ඔයාලට මෙතන පින්තූරේ පේනව නේද? මේ තියෙන ළමයි IDE එකකින් එන. සාමාන්‍යයෙන් IDE එකට එන්නේ මෙන්න මේ වගේ පෝට් එකක්. මේ වගේ කේබල් එකක් තමයි එන්නේ. දැන් ඔයාලට ආයෙ පෙනෙයි ඒක. මෙතන පේනවනේ IDE කේබල් එක මෙන්න මේ වගේ එන්නේ. ඔයාලට ඒතර ඒක පහසුවෙන් හඳුනා ගන්න පුළුවන්. මේක නිකන් අර එකට වයර් ටික සේරම එකට කනෙක්ට් වෙලා තියෙන්නේ. මේ විදිහට එකට එකක් ඇලිලා වගේ තමයි ඔය IDE කියන කේබල් එක එන්නේ. එතන SATA එක මෙන්න මේ වගේ එන්නේ. SATA එක වලගේ දැන් නිල් පාටින් තියෙන්න පුළුවන්, තැඹිලි පාටින්, කළු පාටින් ওই වගේ වර්ණ එනවා. එතන SATA කේබල් එකක් මෙන්න මේ විදිහට තමයි එන්නේ. හරිද? හරිද ළමයි? හරි සර්. හරි. ඊතර ඕන තියෙන හાર્ඩ් එකේ වර්ග. ඒක සාමාන්‍ය පරණ කම්පියුටරයක් තියෙනවා නම් IDE මොඩල් එක එනවා. අලුත් ඒවාල ගොඩක් කියලාට එන්නේ SATA. හරි. ඒ පොඩි මාතෘකාවක් දාගන්නකො එකටම. හරි. ඊට අමතරව අපි පොඩ්ඩක් මාතෘකාවක් දාගන්න CPU එක සහ hard disk එක ගැන පොඩ්ඩක් කතා කරමු. අතන මම CPU එකේ නැත්තම් central process unit නැත්තම් processor එක ගැන මම ඉස්සෙල්ලා කිව්වනේ. හරි චූට්ටක් ලියා ගමු processor එක ගැන. ලියා ගන්න ළමයි මාතෘකාවක්. මාතෘකාවක් දාගන්න CPU එහෙම නැත්නම් processor එක කියලා කියනවා. CPU
CPU එහෙම නැත්නම් අපි central processing unit කියලා කියනවා. Central processing unit. Central processing unit. Central processing unit කියලා එනවා. හරි. ඒකෙන්ද ලියාගමු අපි. ඒකෙන්ද ලියාගන්න පරිගණකයේ සියලුම සැකසීම් සිදු කරනු ලබන්නේ මෙමගින්ය. පරිගණකයේ සියලුම සැකසීම් සිදු කරනු ලබන්නේ මෙමගින්ය. පරිගණකයේ සියලුම සැකසුම් සිදු කරනු ලබන්නේ මෙමගින්ය. මෙමගින්ය. මෙය පරිගණකයේ හදවත ලෙස හඳුන්වයි. මෙය පරිගණකයේ හදවත ලෙස හඳුන්වයි. අපි ඔකට කියනවා මධ්‍ය සැකසුම් මේකකය කියලා කියනවා. CPU කියලා කියනවා. Central Processing Unit කියලා කියනවා. ඊට අමතරව තියෙනවා අපේ processor කියලා හඳුන්වනවා. හරි. ඒ ටික හරිද? ළමයි හරි නේද ඒක? හරි. හරි. ඔන්න දැන් processor එක තියෙනවා. ඊළඟට ලියා ගන්න type of processors. ඒ කියන්නේ මේ processors වල වර්ග. type of processors. මේන් තියෙනවා processors වල වර්ග. processors වල වර්ග. අපිට තියෙනවා processors වර්ග තුනකි. processors වර්ග තුනකි. මේ තියෙන දේ ලියන්න. එතන ලියන්න LGA PGA BGA කියලා ලියන්න. LGA PGA BGA. LGA PGA BGA. පුළුවන් නම් ඉක්මනට මේකේ රූප සටහනක් ඔය කටුවට ඇඳගත්තත් ගැටලුවක් නැහැ. නැත්තම් මේකේ ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න. එතකොට ළමයි processor එක type කීයද දැන්? processor එක type කීයද? 3යි. type 3යි. එතකොට ඒක එනවා LGA PGA BGA. එතකොට LGA කියලා කියන්නේ land grid array කියන එක. land grid array. එතකොට මොකද මේක land කියලා කියන්න හේතුව ඔයාලට පේනවද මේක නිකන් flat එකට තියෙන්නේ. පැතලියට තියෙන නිසා තමයි මේක land grid array කියලා කියන්නේ. මෙන්න මෙතන තියෙන මේ circuit එකේ තියෙනනේ චූටි චූටි pin වගේ. මෙන්න මේ ටික තියෙන්නේ flat එකට. ඒ කියන්නේ මේක ඉස්සිලා නැහැ හරියටම සමතල flat එකට තියෙන්නේ. ඒ නිසා අපි මේකට LGA කියලා කියනවා. LGA land grid array. ඊළඟ එකේ බලන්න කොහොමද තියෙන්නේ? ඊළඟේ මොකද තියෙන්නේ? කටු තියෙන සර් ආයෙ කටු. පොඩක් land grid array. හරි. ඊළඟ කියන්නේ PGA. PGA එකේ තියෙනවා කූරු තියෙනවා. එහෙම නැත්නම් pin වගේක් තියෙනවානේ. pin තියෙන නිසා අපි ඔකට කියනවා PGA. එහෙම නැත්නම් pin grid array. pin grid array. ටික ලියන්න මම මෙතනින් ටයිප් කරලා දාන්නද? ස්පෙලින්ස් ටික. හරි එකටම දාන්න LGA එකේදී ඔව් සර් LGA එකේ මේ හරියට ෆික්ස් වෙන්නේ නැහනේ. LGA process එක මේ ගානට සර්කිට් එකට
ෆික්ස් වෙන්නේ නැහැනේ. දැන් ඇලවෙනවා. දැන් PG එක වගේ හරියට සෙට් වෙන්නේ නැහැනේ. නෑ. ඒකේ මෙහෙමයි. ඒක අර ගානට කට්ටක් තියෙනවා. ඒ ප්‍රොසෙසරේ කට්ටට හිටින්න දාන්න. මෙතන කටු දෙකක් තියෙනවා පේනවද? ඒ දෙක දාන්න ඕන. දාලා ඒක නිකන් සාමාන්‍යයෙන් අර ෆ්ලිප් වෙලා නැත්තම් නිකන් උඩින් හිටින්නේ ඒක. නිකන් තදවීමක් විතරයි වෙන්නේ. ඊට පස්සේ ඒකේ තියෙනවා පොඩි නිකන් අර මේ පොඩි නිකන් ලොක් එකක් තියෙනවා දාන්න ඕන. ඒක දැම්මම මේක හොඳට හිර වෙලා හිටිනවා. අරකේ ඒ කියන්නේ මෙතන සම්බන්ධ වෙන එකේ කූරු කූරු වගේ තියෙන්නේ. චූටි කටු කටු වගේ තියෙනවා මේක සම්බන්ධ වෙන තැන. එතන PG එකේ තියෙන සිදුරු. ඒකේ සිදුරු තියෙන්නේ මේක සම්බන්ධ කරන්න. එතන බෝල් මෙතන මේ කියන BGA කියන්නේ ගොඩක් කරාට ප්‍රොසෙසර් එකට පාස්සලම් වගේ ඉන්නේ. මේකට කෙලින් අලෝල වගේ ඉන්නේ. හරි. LGA දැන් ඔයාලට මේ ඉස්සරහදී ඔය පරිගණකයේ ඔය ටික සම්බන්ධ කරනවා පෙන්නනවා වීඩියෝ හරි එහෙම නැත්නම් අපේ ළඟ ඉන්න කට්ටිය ආයතන වලට ගෙන්නලා ඒ විදිහට කරනවා. හරි. මේකෙදි PGA කියන එකෙදි pin grid array. අනිත් එක තියෙනවා BGA. ඒතර ඒක නා ball. ඒකේ බලන්න. මේකේ බලන්න මේ බෝල් නැත්තම් බෝල් කියන එකේ මෙතන තියෙන බෝලයක් වගේ. නිකන් අර ඊයම් බෝල වගේ නිකන් ඉස්සිලා තියෙන බෝල වගේ. ඒ නිසා අපි බෝල් ග්‍රිඩ් array කියලා කියනවා. ඔන්න විදියට processors type 3ක් තියෙනවා. එතකොට දැන් ඔයාලා ගාව තියෙන මොන processor එකද කියලා දැන් ඔයාලා නම් ගලවන්න යන්න එපා. මොකද ඒකේ තියෙන ෆෑන් එකක් ගලවලා ඒ ටික ගලවන්න නෑ. ඒතර මොකක් හරි ඔයාලා ගැටින් දන්නේ නැතිව මොකක් හරි කරලා මේ පින් එකක් හරි නිකමට හරි ඇද වුණොත් processor එක ඉවරයි. අනිවාර්යෙන් ඩැමේජ් වෙනවා. ඊට අමතරව දැන් අලුතින් එන processor එකක් ගන්න එකත් ඔයාලට රුපියල් 30 40000කට වඩා වියදම් කරන්න නම් මෙන්න මේ සර්කිට් එකට. මෙන්න මේ කැලට විතර. ඒ නිසා පරිස්සම්. පරණ මේ කියන්නේ අහක දාලා තියෙන එකක් තියෙනවා නම් ඒක පොඩ්ඩක් ගලවලා බලන්න. ඉවත් කරපු මොකක් හරි තියෙනවා නම් ඒක පොඩ්ඩක් එහෙම try කරලා බලන්න. නැත්තම් ඔයාලා පාවිච්චි කරන කම්පියුටර් තියෙනවා නම් ගලවන්න යන්න එපා. පැහැදිලිනේ? මෙතන ඔයාලා ස්ක්‍රීන්ෂොට් එක ගහලා ඒක හදාගමු. හරි. මේ ටික හරියට හැමෝම ලියාගත්තද? හරි ඔව් සර්. හරි. එතන මෙන්න මෙතන දැන් ඔයාලට පේන ඇති සාමාන්‍ය processors manufacturers. ඒ කියන්නේ processor එකක් හදපු කියන ආයතන. ගොඩක් වෙලාවට ප්‍රසිද්ධම ආයතන දෙක තමයි මේ තියෙන්නේ. Intel එකයි AMD කියන එකයි. Intel එක සහ AMD. ඒක ලියන්න මාතෘකාවක් දාගන්න processors manufacturer. processor manufacturer. processor manufacturer කියලා දාලා ගොඩක් වෙලාවට ප්‍රසිද්ධ තියෙන Intel එකයි AMD කියන එකයි. okay. දැන් නම් ඔයාලා දන්නද Intel එකේ. ඒතර මේ Intel කියන සමාගමෙන් තමයි Intel එකේ Core 2 Core i3 ඊට පස්සේ Intel එකේ dual core කියලා එනවා. එතකොට ඒතර i3 i5 i7 i9 අන්න ඒ ටික සේරම ඉන්නේ මෙන්න මෙයාලගේ මොඩල් එකේ Intel සමාගමේ. ඊට අමතරව AMD කියන processor වලින් එහෙම දෙයක් තියෙනවා. AMD කියන්නේ ගොඩක් වෙලාවට එනවා දැන් අලුතෙන් එන Ryzen කියලා මොඩල් එකක්. ඔයාලා අහලා ඇති. අහලා තියෙනවද? ඔව් සර්. AMD ලා ගහන අලුතෙන් එන Ryzen. ගොඩක් වෙලාවට ගේමින් PC වලට ගොඩක් ගන්න දැන් Ryzen එක ගන්නවා. ගොඩක් හදන්නේ Ryzen 3 නැත්නම් Ryzen 5 වගේ ගහලා processors කියලා තියෙනවා. ඒ හරහා තමයි ඔයාලා ගොඩක් හදන්නේ. ගොඩක්ම ළමයි දැන් මේ හදන දැන් ගේමින් මෙතන ගේමින් කම්පියුටර්ස් එහෙම හදපු කට්ටිය ඉන්නවනම් ගොඩක් වෙලාවට ඔය Intel ලගේ i3 i5 එක ගහ ඉන්නේ නැහැ. AMD කියන එකේ කෙලින්ම Ryzen කියන මොඩල් එකක් ගන්නවා. Ryzen එක හොඳයි. ඒක අර graphic මේවත් එක්ක හොඳයි. ඒතර දැන් ඔයාලා දන්නවනේ. උදාහරණයක් ලියාගන්න Intel කියන එකට ඉස්සරහින් ලියාගන්න i3 i5 ඒතර dual core කියන එක. dual core to do. ඒතර Intel එකෙන්ම තව Celeron කියලා එකක් තියෙනවා. උණන් ඇත්තටම Celeron කියන processor නම් ඒවා වැඩක් නැහැ ලොකුවටම.
Intel එකේ එනවා Intel එකේ තියෙන i3 එකේ එනවා i5 එකේ එනවා සාමාන්‍යයෙන් ටිකක් i7 එකේ එනවා ඊළඟට එනවා i9 තියෙනවා Ryzen එකද රත් වෙන්න ඉක්මනට Celeron එක Celeron එක වැඩක් නැහැ Celeron කියන මොඩල් එකේ චුට්ටක් ස්ලෝ වෙන්න ගන්නවා ඊට අමතරව ළමයි ඔයාලා අහලා ඇති Core 2 DOU Core to do කියලා අහලා තියෙනවද Core to do කියන අහලා තියෙනවද ඔව් සාලා තියෙනවා. අහලා තියෙනවා ඊළඟට තව තියෙනවා dual core කියලා තියෙනවා dual core ඒවා ඊට පස්සේ මේක එනවා තව Celeron කියලා Celeron එක ඔය වගේ Intel සමාගමේ ඔය වගේ processors type එනවා මේ එක ඊට අමතරව මේ AMD කියන එකෙන් ගොඩක් අය මම ප්‍රසිද්ධ ටික දෙන්නම් ගොඩක් අය ළමයි ඉන්නේ Ryzen කියන මොඩල් එක. ඒතර AMD ලාගේ ඉන්නේ දැන් අලුතෙන් ඉන්නේ Ryzen කියලා එනවා. Ryzen ZEN මෙන්න මේ විදිහට AMD ලා ගොඩක් වෙලාවට දැන් ඉන්නේ Ryzen කියන මොඩල්. ඕකේ නා Ryzen 3 එනවා Ryzen 5 එනවා Ryzen 7 කියලා ওই විදිහට එනවා ටිකක්. ඔන්න දැන් processors manufacture කරන ආයතන සහ ඒ වලින් සාමාන්‍ය රිලීස් කරන processor එකක් දැන් processor වර්ග ටික දානවා. හරි. දැන් මේ ටික හරිනේ හැමෝම ලියාගත්තා නේද? තේරුණානේ මෙතනට එනකල්? ඒ ටික හරියද? ඔව් සාරි. හරි. මම මෙතන close කරා එහෙනම්. හරි. ඊළඟට මොකද Ryzen ටික තියෙනවා. ඊළඟට මෙතන තියෙනවා history of Intel එකේ processors වල. processors වල මෙන්න මේ විදියට නේද? මෙන්න මේ එකක් එනවා. සාමාන්‍යයෙන් මෙතන ඔය තියෙන ඉස්සර ආපු මේ Intel line ගහපු processors ටිකක් පිළිවෙලට තියෙනවා. පරණ computers වල ඉඳන්. මේක ඔයාලා පොඩ්ඩක් screenshot එකක් ගහගන්න. screenshot එකක් ගහලා තියාගන්න මේවන ලොකුවටම බලපාන්නේ නැහැ. හැබැයි මේක අර කාඩ් බෑග් වලදී පොඩ්ඩක් දැනගන්නත් ඕන කට්ටිය. ඉතින් මෙන්න මේ තියෙනවා Intel ලගෙන් සාමාන්‍ය 2010 නෙමෙයි 2000 දැන් අලුතෙන් ඇවිල්ලා තියෙනවනේ. i9 එකෙත් 11 gen වෙනකල් ඇවිල්ලා තියෙනවා. ඒතර 2021 වෙනකල් ඇවිල්ලා තියෙනවා. මේ 2010ට විතරයි මේතර තියෙන්නේ. මේක හරිද? ස්ක්‍රීන්ෂොට් එකක් ගහගමු අපි. ඊට පස්සේ ඔයාලා මේක ලියා ගන්න. History of microprocessor කියලා මේ ටික ඔයාලා එතන ලියා ගන්න. හරිද ළමයි? ළමයි හරිද ඒක? හරි. හරි. මම එහෙනම් ඊළඟට යනවා. ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවා මේ තියෙනවා AMD line. AMD's processors ගොඩාක් තියෙනවා මේකේ. History of AMD processors කියලා මෙන්න මේ විදිහට පොඩ්ඩක් මේ ටික ස්ක්‍රීන්ෂොට් එකක් ගහලා තියාගමු. මේ තියෙන එක එක වර්ගයේ AMD line ආව එක එක මොඩල් තියෙනවා ගොඩාක්. දැන් මම ඔයාලට අද කිව්ව එකක් ඒ තියෙන දැනට සාමාන්‍යයෙන් භාවිතා වෙන දැන් ඇවිල්ලා තියෙන එකක් තමයි. ටිකක් ඒක පොඩ්ඩක් වැඩිපුර පාවිච්චි කරන AMD ලාගේ Ryzen කියන එක. මෙතන මේ මොඩල් එක දීලා නැතුව ඇති. මෙතන පෙන්නනවාද මේ 86 සහ 64 කියලා? පේනවද? ඔයාලට පේනව නේද ඒක? ඒ තියෙන මේ තියෙන අර bit එක 32 bit එක සහ 64 bit වලට දැන් ඉන්නේ මෙන්න මෙයාගේ processors. මේ මොඩල් තමයි ගොඩක් වෙලාවට පාවිච්චි වෙන්නේ. මෙතන මේක ඔයාලා දැන් ඒක ස්ක්‍රීන්ෂොට් එකක් ගාලා හදාගන්න. හරි. ඊළඟට තියෙනවා මේ processor fan කියන එක.
එතන සාමාන්‍ය මේ ප්‍රොසෙසර් ෆෑන් එක කියන්නේ මොකක්ද? ප්‍රොසෙසර් ෆෑන් එක කියන්නේ මොකක්ද? ප්‍රොසෙසර් හීට් වෙනවට දාන ෆෑන් එක නේ. අන්න හරි. ඕකේ මොකද සාමාන්‍ය සිස්ටම් යුනිට් එක ඇතුලේ ෆෑන් වර්ග දෙකක් තියෙනවා මම ඊයේ එදත් පෙන්නන්න නැතයි සමහරවිට කියන්නත් ඇති ඒක. සාමාන්‍යයෙන් මෙන්න මෙතන මෙන්න මේ වගේ සිංක් නැත්තම් මේ මෙන්න මේ වගේ නා නිකන් මේ හීට් ඇලුමිනියම් වගේ ඇලුමිනියම්. ඇලුමිනියම් වගේ මෙන්න මේ වගේ කොටසක් එක සම්බන්ධ ෆෑන් එකක් එනවා. එතන සමහරක් කියලා මෙතන තියෙනවා නිකන් කොපර් එක වගේ නැත්තම් තඹ වලින් වගේ පටි ගිහිල්ලක් තියෙනවා. ඒතර ඒවා කියන්නේ අර ගොඩක් වෙලාවට ඇලුමිනියම් නැත්නම් කොපර් තඹ ඒ වලින් ගොඩක් වෙලාවට උෂ්ණත්වය උරා ගන්නවා වැඩි. ඉක්මනට රත් වෙනවා. ඌ ඉක්මනට රත් වෙනවා. එතකොට අපි ඒ වගේ දෙයක් මෙතනට දාලා තියෙන හේතුව අපේ අර ප්‍රොසෙසර් එක වැඩ කරද්දී ඒක මාර්ජින රත් වෙන්නේ. සාමාන්‍යයෙන් අත තිබ්බාම පිච්ච ගොඩාක් රත් වෙනවා. එතකොට දැන් මේක රත් වෙන්න ප්‍රොසෙසර් එක්ක පිච්චෙන්න බලනවා. ඊට අමතරව ඒකේ තියෙන කාර්යක්ෂමතාවය නැත්තම් ස්පීඩ් එක අඩු වෙනවා. ඒතකොට මේ ස්පීඩ් එක අඩු වීම සහ මෙන්න මෙතන මේ අර ප්‍රොසෙසරේ වැඩිපුර රත් වීම වළක්වා ගන්න. අපි මෙන්න මේ වගේ ප්‍රොසෙසර් ෆෑන් එකක් නැත්තම් CPU ෆෑන් එකක් භාවිතා කරනවා. දැන් ඔයාලා දන්න මම එදත් කිව්වා අර එන්ජිමක් වාහනයක එන්ජිමක් ඕනකට රත් වුණොත් වැඩක් නැහැ නේද නේද? එන්ජිම ඕනකට රත් වුණොත් එන්ජිම නතර වෙලා ගොඩාක් ගැටලු වෙනවා. එතන වාහනවල සහ මේ බයික් වල මෙන්න මේ වගේ කූලින් සිස්ටම් එකක් තියෙනවා සිසිලන. අපි මේකට කියනවා මේ සිසිලන වරල් කියලා කියනවා. අපි සාමාන්‍යයෙන් ඒ වල අර ඉංජිනේරින් වලදී මේකට කියනවා වරල් කියලා කියන්නේ. cooling things කියනවානේ. ෆීන්ස් නැත්නම් වරල්. හරි. ඊට එතකොට මේකේ වෙන්නේ මෙහෙමයි. අපේ අර එන ප්‍රොසෙසරයේ තියෙන රස්නය මෙයා මෙන්න මෙතනින් උරා ගන්නවා. උරාගෙන මේ ෆෑන් එක හරහා ඒක එළියට නිකුත් කරනවා. ඒක නිකන් සාමාන්‍යයෙන් අපේ බාහිර පරිසරයට එහෙම නැත්නම් අපේ වාතයට එයා ඒක මුදා හරිනවා. ඒකයි උතන වෙන්නේ. හරි. ඒක ලියා ගන්න ප්‍රොසෙසර් ෆෑන් එහෙම නැත්නම් CPU ෆෑන් කියලා කියනවා. ඒක යටතේ ලියන්න ප්‍රොසෙසරයේ උෂ්ණත්වය ප්‍රොසෙසරයේ උෂ්ණත්වය ඇලුමිනියම් කොටසට උරාගෙන වාතයට මුදා හරි. ඒ කියන්නේ සාමාන්‍ය අපේ බාහිර පරිසරයට මුදා හරිනවා. වාතයට මුදා හරි. සරල විදිහට ඔහොම තමයි එන්නේ. ඊළඟට එනවා ළමයි RAM කියලා කොටස. ඊළඟ මාතෘකාව RAM එක. RAM කියන අපි කියනවා random access memory. උන සාමාන්‍යයෙන් දැන් කෙනෙක් ප්‍රශ්නයක් අහලා තියෙනවා කූලින් ෆෑන් දෙකක් තියෙනවා කියලා. ඒතර මෙහෙමයි. ඔය කූලින් ෆෑන් දෙකක් කියන්නේ CPU එකට වෙනම ෆෑන් එකක් එනවා. ඔය මයික් එක මියුට් කරමු. හරි. කූලින් ෆෑන් දෙකක් එනවා සාමාන්‍යයෙන්. එකක් ප්‍රොසෙසරේට එනවා අනිත් එක සිස්ටම් යුනිට් එකේ ඔය පවර් සප්ලයි එක තියෙන හරිය වගේ වෙනම සම්බන්ධ වෙනවා. පවර් සප්ලයිට පොඩ්ඩක් පල්ලෙහින් ඉන්න. ඒතර ඒ තියෙන අර සිස්ටම් යුනිට් එක ඇතුළේ පොඩ්ඩක් උෂ්ණත්වය තියෙද්දි ඒක පොඩ්ඩක් කන්ට්‍රෝල් කරගන්න සහ අනිත් එක තියෙන්නේ සාමාන්‍යයෙන් ප්‍රොසෙසරයේ හීට් වෙන එක වළක්වා ගන්න තමයි ෆෑන් දෙක තියෙන්නේ. ඊට අමතරව ගොඩක් දැන් ගේමින් PC වල නම් ෆෑන් දෙකක් නෙමෙයි ෆෑන් 3-4ක් එනවා නේද? දැකලා තියෙනවද? ඔව් සර්. අලුතෙන් ගේමින් කම්පියුටර්ස් වලට ගොඩක් වෙලාවට ෆෑන් 3-4ක් ඒ වගේ කිහිපයක් එනවා. මොකද අර ඒ වල පොඩ්ඩක් ස්පීඩ් එකත් එක්ක ටිකක් හීට් වෙන ප්‍රමාණය වැඩි. ඊට අමතරව මේ ගොඩක්ම දැන්
සාමාන්‍ය එකට වඩා දෙක තුනක් තියෙද්දි ප්‍රොසෙසරේ ගොඩක් වඩා ඉක්මනට කූල් කරනවා. එතකොට අර ඒකේ හොඳ ස්පීඩ් එකක් එක තියාගන්න පුළුවන්. ඔව්. සමහරක් අය දැන් සාමාන්‍යයෙන් මේ දැන් කම්පියුටර් නම් දාන්න පුළුවන්. හැබැයි ලැප්ටොප් වලට එන්නේ නැහනේ. ලැප්ටොප් එකේ ඇතුලේ එක කූලින් ෆෑන් එකක් එනවා. එකක් එන්නේ. එතකොට දැන් මේ ලැප්ටොප් එක ගොඩක් වඩා අධික දාලා රත් වෙනවා. සාමාන්‍යයෙන් ඔයාලා මේසයක් උඩ තියලා පාවිච්චි කරත් ඉක්මනට ගොඩාක් රත් වෙනවා. ඒක ලැප් එකට හොඳ නැහැ. ඒතර ඒ නිසා තමයි ගොඩක් කරලා ලැප් එකට යටින් ඔකට එනවා ෆෑන්. ලැප්ටොප් වලට එනවා වෙනම මේ ලැප්ටොප් ෆෑන් එකක් එනවා. ගොඩක් කරලා ඒ වගේ ඒවා පාවිච්චි කරන්න පුළුවන්. මෙහෙම දෙයක් තියෙනවා. දැන් සමහර එක්කෙනෙක් අහනවා එක්ස්ට්‍රා ෆෑන් එක සෙට් කරන්න. ගොඩක් වෙලාවට ෆෑන් අපි කූලින් ෆෑන් දෙකයි දාන්නේ. අර ගේමින් වලට නම් වෙන වෙනම ඒවත් එක්ක ඒකට සම්බන්ධ කරලා වෙන වෙන්නේ. සාමාන්‍ය කම්පියුටර් එක නම් ගොඩක් වෙලාවට එකක් තියෙන්නේ එහෙම නැත්නම් දෙකක් තියෙන්නේ. එතකොට මේකේ කූලින් ෆෑන් එකක් සාමාන්‍ය CPU එකේ නම් ළමයි කූලින් ෆෑන් එකට වෙනම පෝට් එකක් එනවා. කූලින් ෆෑන් එකට කරන්ට් එක දෙන්න වෙනවා. ඒක දැන් අපි වෙනම බාහිරින් එකක් සම්බන්ධ කරනවා නම් ඒකට කරන්ට් එක දීමේදී ඔයාලට ගැටලුවක් මතුවෙන්න පුළුවන්. ඒතර ඒ වගේ එකකට ඔයාලට පුළුවන් දැන් සාමාන්‍ය සමහරක් ඒවල එනවා මේ මම ඔයාලට පෙන්නුවා නේද අර hard disk එකේ IDE කියන එකේ අර port 4ක් වෙන එකක් පෙන්නුවා මතකද? IDE එකේ මෙන්න මේ වගේ කොටසක් මතකද ඔයාලට? ඔක power supply එකේ එනවා. ඒතර සමහරක් අයට පුළුවන් මේ power supply එකකින් එන එකට cooling fan එකකින් එනවා ඔය වගේ සුදු පාට කොටසක්. ඒක හරහා ඔකට සම්බන්ධ කරලා දෙන්න පුළුවන්. මම ඔයාලට දැන් තව ටිකක් මේ ඒක සම්බන්ධ කරලා කේබල් එකක් පෙන්නන්නම් මම වීඩියෝ මම ගාදින කම්පියුටර් එකක් තියෙනවා දැන් ඒක මම කේසින් එක ගැලවුවා පොඩ්ඩක්. ඔයාලට පෙන්නනවා ඉස්සරහට ඒකේ. ඒතර ඒකේ තියෙන cooling fan දෙකක් තියෙනවා. RAM ටික ගහලා තියෙන විදිහ ඒකේ ඇතුළේ අභ්‍යන්තරේ මම දැන් පෙන්නනවා තව ටිකක්. හරි. එතකොට ඒ අර අමතර එකක් ගහනවා නම් මෙන්න මේ කනෙක්ටර් එකත් එක්ක සම්බන්ධ කරන්න පුළුවන්. දැන් මේ මම මේ උත්තර ඔයාලට කියන්නේ මේ එක්කෙනා ප්‍රශ්න දානවා. chat එකට මැසේජ් දෙනවා තමයි මම මේ කියන්නේ. හරි. ඊළඟ මාතෘකාව ලියා ගන්න RAM එක. RAM random access memory. random access memory. එහෙම නැත්නම් අපි මේවට කියලා ළමයි සසම්භාවී පිවිසුම් මතක කියලා කියනවා. සසම්භාවී පිවිසුම් මතක. සසම්භාවී පිවිසුම් මතක. ඒක ඇතුළේ ලියන්න తాවකාලික මතකයක් වෙන RAM తాවකාලික මතකයක් වෙන RAM తాවකාලික මතකයක් වෙන RAM తాවකාලික මතකයක් වෙන RAM පරිගණකයේ ක්‍රියා විරහිත කළ විට හෝ පරිගණකය ක්‍රියා විරහිත කළ විට හෝ පරිගණකයේ ක්‍රියා විරහිත කළ විට හෝ විදුලිය බිඳ වැටුණු අවස්ථාවවලදී විදුලිය බිඳ වැටුණු අවස්ථාවවලදී විදුලිය බිඳ වැටුණු අවස්ථාවවලදී එහි මතකය නැති වී යයි. එහි මතකය නැති වී යයි. ඒ කියන්නේ මේ RAM එක. RAM එක සාමාන්‍ය අපි මේ කරන්ට් එක දීලා ඔන් කරන් පාවිච්චි කරන කල විතරයි එයාගේ අවශ්‍ය කරන තත්ත්වයන් ටික ඒ දේවල් මතකය එයා තියාගෙන ඉන්නේ. පරිගණකය ඕෆ් කරොත් ඒ තියෙන RAM එකේ තියෙන ඒ අපි ඒ වෙලේ සඳහන් වෙන data ටික නැති වෙලා යනවා. ඊට අමතරව විදුලිය එකපාරට නේ කරන්ට් එක ගිය ගමන් ඒත් මේකේ මොකක් කර දෙයක් සාමාන්‍ය පොඩි ප්‍රමාණයක් තමයි යන සේව් වෙන්නේ. අපි අර මොකක් කර ක්‍රියාවක් කරන ගමන් මේ RAM එක හරහා තමයි ඒක ඕන කරන වෙලාවට හදන්නේ. එතකොට ඒක අර తాවකාලික විදිහට විතරයි මෙයා මතක තියාගන්නේ. එහෙනම් ෆ්ලෑෂ් කියන්නේ කරන්ට් එක ගිය ගමන් ඉවරයි. පැහැදිලිද? හරිද ළමයි? ඔව් හරිද. හරි. ඒක යටතේ ලියන්න සාමාන්‍යයෙන් RAM වර්ග ප්‍රධාන RAM වර්ග. RAM වර්ග මේ විදිහට වෙනස් වෙනවා. ඒ කියන්නේ එක DRAM. ඔකේ අපේනවා DRAM. DRAM
අයි DRAM කියන එකට අපි කියනවා dynamic random access memory කියලා කියනවා. dynamic random access memory. dynamic random access memory. random access dynamic random access memory. ඊළඟට එනවා SD නැත්නම් SRAM. SDRAM කියලා කියන නැත්නම් සාමාන්‍යයෙන් SDRAM එක. ඔව් RAM එකෙත් manufacturers කරන එක එක company තියෙනවා. එතකොට දැන් සාමාන්‍යයෙන් Samsung එකෙන් එනවා. ගොඩක් Samsung එකෙන් එනවා. AE කියලා මොඩල් එකක් තියෙනවා. එතකොට ඒ වගේ එක එක brands වර්ග තියෙනවා. මම ඔයාලට පෙන්නන්නම් RAM වර්ග. brand තියෙන එක එක. මම ගාව තියෙනවා Samsung එකෙන් එන ගහන ඒවා තියෙනවා. ඊළඟට Kingston එකෙන් ගහන ඒවාත් තියෙනවා. පෙන්න ඔයාලා මතක දන්නව ඇති පෙන්නනවා නේද Kingston කියලා. අන්න එයාලත් ගහන එක. Kingston කියන මොඩල් එක. ඔව් සර්. ගොඩක් එක එක එකම RAM එක තමයි. අර එක එක brand වලින් චූටි චූටි වෙනස්කම් ටිකක් කරලා ගහනවා. එකම දේ තමයි වෙන්නේ. ඉතින් හැබැයි ඉතින් ගොඩක් වෙලාවට තියෙන එක එක මොඩල් තියෙනවා. දැන් Samsung එකේ RAM එක හොඳයි. හරි. එතකොට මෙන්න මේ SDRAM එක. SDRAM කියලා එකක්. ඊළඟට යනවා අලුතෙන් එනවා සාමාන්‍ය DDR-RAM කියන මොඩල් එක. DDR එක එනවා. හරි. දැන් මේ SDR එහෙම නැත්නම් SDRAM එක ගැන කතා කරොත් ඔයාලට මතක ඇති මම කිව්වා මේ SDRAM එකේදී මේ RAM එකේ මම දැන් ඔයාලට රූප රාමුව පෙන්නුවොත් මෙන්න මේ විදියට. ඒක ලියන්න SDRAM කියලා ගහලා නැත්නම් SDR. ඒක යටතේ මෙන්න මේ රූප සටහන අඳින්න ඕන ඔයාලා. මේක කෙලින් අඳින්න කෙලින් ඇඳලා මේකේ chip එක පොඩ්ඩක් දිගට ඇඳ ගන්න. chip එක දිගට ඇඳලා මෙන්න මේ විදිහට කටු දෙකක් දාගත්තා. ඕක එන්න ඕන SDRAM එකට. SDRAM කියන මොඩල් එකට. SDRAM ඉක්මනට ඇඳගමු. SDRAM කියන එක ඇඳගන්න. මේ විදිහට ඇඳා ඊට පස්සේ ඒකට එන්න ඕන කරන chip ටික මෙන්න මේ විදිහට ටිකක් ඇඳා. හරිද? ඔය විදිහට ටිකක් ඇඳලා ඊට පස්සේ මෙන්න මෙතනට කට් එකක් දෙන්න. මේ අර මේ ටිකත් ඇඳ ගන්න අර කැලි ටිකත් ඇඳලා ඊට පස්සේ මෙන්න මේ හැරින් විතර කට් එකක් දෙන්න. ඊට අමතරව මෙන්න මේ හැරින් කට් එකක් දෙන්න. RAM එක හඳුන ගන්න පුළුවන්. කටු දෙකක් කියන එකම එක RAM වර්ගයේ තියෙන්නේ. ඒ මොකක්ද එතකොට? මොකද්ද? කියන්න ළමයි. DRAM. SDR කියන එක විතර කටු දෙකක් ඉන්නේ. ඔයාලට හොයාගන්න ලේසි. හරි. අඳගත්තද කට්ටිය? ළමයි අඳගත්තද? SDR එකේ එතකොට ඕක හරි. ඊළඟට DDR කියලා දාලා DDR1 කියලා ලියාගන්න. DDR කියලා දැම්මා DDR1 කියලා ලියාගන්න. DDR1
DDR1 එක. DDR1 DDR කියන එකේ තේරුම ලියන්න double data rate කියලා කියනවා. DDR කියන එක එන්නේ double data rate. ඒකෙන් තමයි DDR double data rate. මෙතන DDR කියන්නේ හරි. DDR1 එක ඇඳ ගන්න මෙන්න මේ විදියට. ඉන්න දැන් මම ඔයාලට පෙන්නන්නම් DDR1 එකක් මේ විදිහට ඇඳ ගන්න ඕනලා. DDR1 එකක් ඇඳ ගන්න මෙන්න මේ විදියට. මේ තියෙන එකටම තියෙන එක ඇඳ ගන්න DDR1 එක. හරි. DDR1 එකක් ඇඳ ගන්න. හරි ලියාගත්ත ළමයි. ළමයි ලියාගත්තද? ඇඳගත්තද? ඔව් අනිත් අයත් හරිද? අසේල ගයාන් ඔයාලා හරිද? හරි සර්. එතකොට දැන් මේ DDR1 එකේදී ඔයාලා අනිවාර්යයෙන් මේක හොඳට බලන්න ඕනේ. DDR1 එක සහ SDR කියන එක බැලුව බැලමට පොඩ්ඩක් මේ කටු ගැන හිතන්න නැතුව බැලුවොත් එක වගේ වෙන්නන්නේ. මොකද අරකේ chip එක දිගයි නේද? එතකොට DDR SDR එක සහ DDR1 එකේ වෙනස හඳුනගන්නේ DDR1 එකේදී එක කට්ටයි තියෙන්නේ SDR එකේදී කටු දෙකක් තියෙනවා. ඒකෙන් තමයි මේ දෙක හඳුනගන්නේ. එතකොට මේ විදිහට අnder පස්සේ ඒක යටින් ලියන්න මෙහි chip එක දිගය chip එක කියලා කියන්නේ මේ circuit එක නැත්නම් IC එක. DDR1 එක යටතේ මෙහි chip එක දිගය කට්ට හරි මැදට වෙන්න පිහිටා ඇත. මේ කියන්නේ හරි මැදට වගේ තියා පිහිටලා තියෙන්නේ. කට්ට හරි මැදට පිහිටා ඇත. කට්ට හරි මැදට වෙන්න පිහිටා ඇත. ස්ටිකරය මත PC1 ලෙස සටහන් කර ඇත. ස්ටිකරය මත PC1 ලෙස සටහන් කර ඇත. ස්ටිකරය මත PC1 ලෙස සටහන් කර ඇත. හරිද? ලියාගත්තද හැමෝම? ඔව් සර් හරි. එතකොට දැන් හොයාගන්න බලා chip එක දිගයි කට්ට ටිකක් මැදට වෙන්න වගේ පිහිටලා තියෙනවා. ඊට අමතරව PC1 කියලා සටහන් වෙලා තියෙනවා. ස්ටිකරේ තියෙන PC1 කියලා ගහලා. හරි. ඊළඟට ලියන්න DDR2 එක. දැන් ඔහොම බලන්න මේකේ
මෙතන තියෙනවා මේ Samsung එකක් මේ. ඊට පස්සේ මෙතන තියෙනවා Hynix කියලා එකක්. DDR2 හොඳට බලන්න chip එක පොඩි මේකෙත් කට්ට පොඩ්ඩක් හරි මැදට ලංව පිහිටලා තියෙනවා ඒ කියන්නේ සාමාන්‍ය මේක නම් අපි කියද්දි හරි මැදට චුට්ටක් එහාට වෙන්න පිහිටලා කියලා කියන්නේ අපි මේකෙදි මේ ගොඩක් කරලා DDR1 එකේ හරි මැද්දෙන් තමයි එන්න ඕන මේකෙදි අපි කියන්නේ සාමාන්‍යයෙන් කට්ට හරි මැදට ලංව පිහිටා ඇත අඳ ගන්න අඳගෙන කියන්න හරිද ළමයි හඳගත්තද මේක chip එක චුට්ටක් පොඩියට එන්න ඕන අර මේ 1 එකට වඩා මේක පොඩි හැමෝම අඳගත්තද මේක හරි නේද හරි ඒකේ යටතේ ලියන්න මෙහි chip එක ප්‍රමාණයෙන් කුඩයි 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 කට්ට හරි මැදට වඩා කට්ට හරි මැදට ටිකක් එහාට වෙන්න පිහිටා ඇත. එහෙම ලියන්න අපි සාමාන්‍යයෙන්. දැන් චුට්ටක් තරමක් දුරින් පිහිටයි. නැත්නම් හරි මැදට ලන්ව පිහිටයි. එහෙම ලියමුකෝ. කට්ට හරි මැදට ලන්ව පිහිටයි. කට්ට හරි මැදට ලන්ව පිහිටයි. ස්ටිකරය මත PC2 ලෙස සටහන් කර ඇත. PC2 ලෙස සටහන් කර ඇත. ස්ටිකරය මත PC2 ලෙස සටහන් කර ඇත. ස්ටිකරය මත PC2 ලෙස සටහන් කර ඇත. හරි. එතකොට ළමයි DDR2 එකේදී chip එක පොඩි කට්ට මැදට වෙන්න ටිකක් එහාට වෙන්න තමයි පිහිටලා තියෙන්නේ. ඊට අමතරව ස්ටිකරය මත PC2 කියලා ටයිප් කරලා තියෙනවා. නැත්නම් මේ සටහන් කරලා තියෙනවා. පැහැදිලිද ඒ ටික? හරිද ළමයි? හරි සර්. ඊළඟට ලියා ගන්න DDR3 එක. DDR3 එක. මම අඳගමු ඔක.
මේකේ ලියන්න විස්තරේ මෙහෙම. ඔක ලියන්න ළමයි. මෙහි චිප් එක කුඩයි. චිප් එක ප්‍රමාණයෙන් කුඩයි. මෙහි චිප් එක ප්‍රමාණයෙන් කුඩයි. මෙහි චිප් එක ප්‍රමාණයෙන් කුඩයි. කට්ට හරිමැදට වඩා ගොඩක් ඈත්ව පිහිටයි. කට්ට හරිමැදට වඩා ගොඩක් ඈත්ව පිහිටයි. කට්ට හරිමැදට වඩා ගොඩක් ඈත්ව පිහිටයි. ස්ටිකරය මත PC3 ලෙස සටහන් කර ඇත. ස්ටිකරය මත PC3 ලෙස සටහන් කර ඇත. ස්ටිකරය මත PC3 ලෙස සටහන් කර ඇත. ඊළඟට මෙන්න තියෙනවා DDR4 එකක්. DDR4 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 සාමාන්‍ය මේ DDR4 එකෙත් එක එක මොඩල් තියෙනවා. දැන් මේ මොඩල් එකේ නම් ළමයි chip ගොඩාක් තියෙනවා මේකේ. සමහරක් ඒවල මෙච්චර chip එන්නේත් නැහැ. සාමාන්‍ය normal chip එන්නේ. සමහරක් ඒවා chip 4ක් විතර එන්නේ. ඒ එක එක මොඩල් වලට වෙනස් වෙනවා. ඉතින් මේකෙදි මම මේකේ දෙන්නම් මෙහෙම විස්තරයක්. මෙය නවීන පරිගණකවල දක්නට ලැබේ. මෙය නවීන පරිගණකවල දක්නට ලැබේ. මෙය නවීන පරිගණකවල දක්නට ලැබේ. මම දැන් මේ කියන දේ ලියන්න එපා. ගොඩක් වෙලාවට දැන් අලුතෙන් එන ඔය DDR නැත්තම් ගොඩක් RAM මොඩුල් වල මේ chip එක පේන්නේ නැහැ. chip එක වැහිලා ඉන්නේ. chip එක පේන්නේ නැහැ. ගොඩක් වෙලාවට ගේමින් මොඩුල් වලට එහෙම එනවල chip එක පෙන්වන්න නැති ඉතින්. DDR4 එකේ ඊළඟට ලියා ගන්න ස්ටිකරය මත PC4 ලෙස සටහන් කර ඇත. ස්ටිකරය මත PC4 ලෙස සටහන් කර ඇත. ස්ටිකරය මත PC4 ලෙස සටහන් කර ඇත. හරි. හැමෝම හරිද? ඒ ටික ලියාගත්තද හැමෝම? ඔව් සර් හරි. හරි. එතකොට දැන් DDR 1 2 3 4 ඔය ටික හොයාගන්න පුළුවන් හැමෝටම? සර් අපිට DDR3 RAM එකක් තිබු PC එකට බෑ. DDR3 තියෙන එකට DDR4 ගහන්න බෑ ළමයි. ඒ වල කටුවල පොඩි වෙනස්කම් ටිකක් තියෙනවා. DDR1 එකට DDR2 හරියන්නේ නැහැ. 2 තියෙන එකට DDR3 තියෙන මේ PC එකකට ඒ ඔක්කොම අයින් කරලා අලුතෙන් DDR4 දැම්මොත් ප්‍රශ්නයක් මෙහෙම නැද්ද? දෙයක් නෑ මෙහෙම දෙයක් තියෙනවා. එතකොට ඔයාලට බෝඩ් එක පවා මාරු කරන්න වෙනවා. මොකද ගොඩක් වෙලාවට DDR3 RAM එකට එන්නේ DDR3 RAM විතරයි ගහන්න පුළුවන් වෙන්නේ. 4 එක ගහන්න බෑ. 4 එකේ කට්ට වෙනස්. ඒත් ඔයාලට ඒක සම්බන්ධ කරන්න බැරුව වෙනවා. ඒ ගැටලු මතුවෙනවා ඔයාලට. ඊට අමතරව මේකේ මේ අර ඊයේ දවසේ එක්කෙනෙක් මයින් ඇහුවා මේ අර data rate එක අන්න ඒවා ගැන පොඩි විස්තරයක් ඇහුවානේ. මම ඒකට chart එකක් දෙන්නම්.
ඒ chart එක දැන් මම ඔයාලට in screen එකේ දාලා පෙන්නන්නම්. හරි මට විනාඩියක් දෙන්න මම දැන් screen එක දාලා පෙන්නන්නම් මම දැන් හොයනවා ඒක. හරි දැන් මේ තියෙන RAM දැන් අපි කතා කරන RAM වර්ග ගැන හරි ඔයාලට මේ හැමෝටම මේ chart එක පේනවද නේ හැමෝටම මේ chart එක පේනව නේද ඔව් සර් වෙනවා. හරි එතකොට දැන් මෙතන තියෙනවා DDR සහ SDRAM වල ස්ටෑන්ඩඩ් ඒ කියන්නේ මේ තියෙන එක එක වර්ග කිහිපයක් තියෙනවා එතකොට ඊට අමතරව මේකේ තියෙන ඉන්ටර්නල් රේට් කියලා තියෙනවා එතකොට බස් ක්ලොක් කියලා එකක් තියෙනවා ඊට අමතරව මෙතන ළමයි දීලා තියෙනවා data rate කියන එක data rate එක ඒක තප්පරයකට කොච්චර ස්පීඩ් එකකින් මෙයා යනවද කියන එක ඊළඟට transfer rate කියලා තියෙනවා ඊළඟට voltage කියලා තියෙනවා එතකොට මේ data rate එක කියන සාමාන්‍ය දත්ත සම්ප්‍රේෂණය කරන ස්පීඩ් එක තියෙන්නේ අන්න ඒතර තමයි මේක කතා කරන්නේ එතකොට දැන් මේකේදී ඔයාලා අනිවාර්යයෙන්ම ඔයාලට මෙතනින් ගොඩක් අඩ වැදගත් වෙන සාමාන්‍යයෙන් මෙන්න මේ ටික මේකේ නම ඊළඟට මෙතන එනවා data rate කියන එක. මෙන්න මේ data rate එක වලට එනවා. ඊට අමතරව මෙන්න මෙතන තියෙනවා voltage එක. මේ තුන තමයි ඔයාලා දැන් සාමාන්‍යයෙන් ඔයාලට වැදගත් වෙන කොටස් ටික. අනිත්‍යවත් වැදගත්. හැබැයි ඔයාලට දැන් මේ ටිකෙන් අපි කතා කරන්නේ මෙන්න මේ තුන. දැන් කෙනෙක්ට හිතන්න දැන් DDR1 එකද 2 එකද 3 එකද කියලා බැලුව බැලමුට හොයන්න බෑ. ඒ වගේ අවස්ථාවකදී ඔයාලා ඔය RAM එකේ තියෙන ස්ටිකරයක් ළමයි. ඒ ස්ටිකරේ එතන ගහලා තියෙනවා වෙනම. මෙතනම අංක වගේක් තියෙනවා ඕකේ. ඊට අමතරව වෝල්ටේජ් කියලා වෙනම එකක් එනවා. දැන් එතකොට සාමාන්‍යයෙන් ස්ටිකරේ ගහලා තියෙනවා data rate එක මෙන්න මේ විදිහට. 100ත් 166ත් අතර කියලා තියෙනවා නම්. ස්ටිකරේ ගහලා තියෙනවා. 100යි 166 අතර කියලා තියෙනවා. එහෙම තිබ්බොත් මොකද්ද මේක DDR1ද 2ද 3ද 4ද එහෙම නැත්නම් SDRAMද? SDR. SDR එහෙම නැත්නම් SDRAM එකට. ඊට අමතරව වෝල්ට් එක. ඒකේ තියෙනවා වෝල්ට් එක. V අකුර ගහලා යම්කිසි අගයක් දීලා තියෙනවා RAM එකේ ස්ටිකරේ. එතන ඒක 3.3යි නම් ඒත් SDRAM කියන මොඩල් එකට තමයි වැටෙන්නේ. SDRAM ඊළඟට DDR කියන මොඩල් එකේදී ඒක තියෙන ළමයි 266 ඉඳලා 400 දක්වා තමයි රේට් එක. ඒ කියන්නේ data rate එක තියෙන්නේ. data speed එක. එතන ඒකේ voltage එක 2.5 ඉඳලා නැත්නම් 2.6 වෙනකල් තියෙනවා. ඒ අතර තමයි අගයක් ගන්නවා. තමන් ගාව RAM එකක් තියෙනවා බලන්න ස්ටිකරේ ගහලා තියෙනවා වෝල්ට් එක මෙච්චරයි. data මෙච්චරයි මෙහෙම කියලා ගහලා තියෙනවා. ඊට අමතරව DDR2 එකේ බලන්න DDR2 එකේ නම් 533 ඉඳලා 800 දක්වා data rate එකක් ගන්නවා. ඒකේ voltage එක 1.9 ඒක නැත්නම් 1.8ක ප්‍රමාණයක් ගන්නවා. හරි. දැන් මං ගාව තියෙන එකක්. ඒක නම් තියෙන watt සාමාන්‍ය voltage එක ගහලා තියෙනවා volt 1.8යි කියලා. 1.8යි නම් මොකක්ද ඒක? මොන මොඩල් එකක්ද? DDR 2 එකක්. එතකොට තියෙනවා මේකෙම තියෙනවා තව තියෙනවා මෙතන අංකයක් තියෙනවා 1066 සිට 1600. ඒ තියෙන data rate එක ඒකේ තියෙනවා. DDR2 එකේ data rate එක. දත්ත ගමන් කරන ස්පීඩ් එක. තප්පරයකට ඒ ගමන් කරන මේ data සංඛ්‍යාව මේවා තියෙන්නේ. ඒතර 1066 ඉඳලා 1600 දක්වා තියෙනවා. ඒතර ඒකේ voltage එක ළමයි 1.35 හෝ එහෙම නැත්නම් 1.5 ඒ අතර අගයක් තමයි ගන්න. ඊට අමතරව DDR4 කියන එකේ බලන්න ඒකේ තියෙන 2133 සිට
3200 දක්වා තමයි ඒක data rate එක තියෙන්නේ. ඒතර ඒකේ voltage එක බලන්න 1.2. එතකොට දැන් මේකත් එක්ක බලන්න ඔයාලට සාමාන්‍ය පරණ එකේ ඉඳලා අලුත් එකට යද්දි අපිට විදුලිය කොහමද? විදුලි පරිභෝජනේ නැත්තම් විදුලිය වෙන වැය වෙන විදුලි ප්‍රමාණය මොකද වෙලා තියෙන්නේ? අඩු වෙනවා. අඩු වෙනවා. එතකොට DDR ඊළඟට DDR5 වගේදී සමහරක් වෙලාවට මේක වෝල්ට් එක මේ 1 point නැත්නම් 1 එකක්. වෝල්ටේජ් එක 1. එහෙම නැත්නම් 1 එකට අඩුවෙන් එන්නත් පුළුවන්. එතකොට මෙන්න මේකේ ඔයාලා මේ ටේබල් එක ස්ක්‍රීන්ෂොට් එකක් ගහ ගන්න. ඔය RAM එක යටතේ මේක අනිවාර්යෙන් ලියා ගන්න. RAM එක යටතේ මේක ස්ක්‍රීන්ෂොට් දැනට ස්ක්‍රීන්ෂොට් එක ගන්න. ඊට පස්සේ ඔයාලා පිළිවෙලට මේක ලියා ගන්න ඕනේ. එතකොට දැන් ඔයාලට RAM එකක් දුන්නොත් හඳුන ගන්න පුළුවන් වේද? ඔයාලට දැන් RAM එකක් දුන්නොත් හඳුන ගන්න පුළුවන් වේද? ඔව්. DDR1 එක කියන්නේ මොකද්ද? DDR2 කියන්නේ මොකද්ද? 3 කියන්නේ මොකද්ද? 4 කියන්නේ මොකද්ද? ඊට අමතරව SD RAM. මං හිතන්නේ ඔයාලා ගාව SD RAM නම් නැතුව ඇති ගොඩක් අය ගාව. DDR1 එකේ නම් තමයි තියෙන්නේ. 1 එකක් නැහැ ගොඩක් කරලා 2 3 4 ඇත්ති. ඒ කියන්නේ දැන් ඔයාලට RAM එකක් දුන්නොත් හඳුන ගන්න පුළුවන්. ඔයාලා ගාව තියෙනවා නම් කම්පියුටර්ස් වල අර චුට්ටක් ඒවා ගලවන්න කරන්න දන්නවනම් විතරක් පොඩ්ඩක් try එකක් දීලා බලමු. කෝස් එක ඉවරෙද්දී ඔයාලට ඒ සේරම කියලා දෙනවා ඔයාලට. මෙතන කම්පියුටර් තමන්ගේ කම්පියුටරේම ගලවන්න කියලා දෙනවා. වොරන්ටි තියෙනවා නම් ගලවන්න යන්න එපා. කොට අපි චෙක් කරලා බලමු. ඒතර ඔයාලට පුළුවන් ආයි කායෙන්වත් අහා ඉන්න ඕනේ නැහැ. තමන්ගේ කම්පියුටරේ තියෙන DDR එක මොකද්ද? DDR2 නම් ආයි කායෙන්වත් අහා ඉන්න ඕනේ බැලුවා ස්ටිකර් එක ගහලා තියෙනවා PC2. ඊළඟට වෝල්ට් එක බැලුවොත් ඒකේ තියෙනවා 1.8 වගේ තියෙන්න පුළුවන්. data rate එකේ සංඛ්‍යාව දීලා තියෙන්න පුළුවන් 533 ඉඳලා 800 දක්වා දෙන්නත් පුළුවන්. ඒතර ඔයාලට තීරණය කරන්න පුළුවන් මේ තියෙන DDR2 කඩේට ගියා මම DDR2 එකේ RAM එකක් දෙන්න. 1GB ද 2GB ද ඒවා ටික තීරණය කරගන්න පුළුවන් ඔයාලට. පැහැදිලිනේ දැන්? මේක ස්ක්‍රීන්ෂොට් එක ගහගෙන හදාගත්තා නේද? හරිනේ. අනිවාර්යෙන් මේක සටහන් වෙන්න ඕන RAM එකට පල්ලෙහායි. RAM ගැන දුන්න නෝට් එකේ පල්ලෙහෙන් තියෙන්න ඕන. හරිද ළමයි? ස්ටිකරේ වෝල්ටේජ් එක දීලා නැත්තම්. ගොඩක් වෙලාවට අනිවාර්යෙන් මොකක් හරි මාක් එකක් තියෙනවා. වෝල්ටේජ් එක නැත්තම් ඒකේ PC2 කියලා හරි ගහලා තියෙනවා. නැත්තම් PC1, PC2, PC3 එහෙම ගහලා තියෙනවා. හතර බලන්න. එහෙම නැත්නම් අර ඒකේ තියෙන data rate එකේ අගය හරි දීලා තියෙනවා. ඔයාලා RAM එකක් තියෙනවා නම් ඔයාලා පොඩ්ඩක් බලන්න RAM එකේ ස්ටිකර් එකක් තියෙනවා නම් ස්ටිකරේ තියෙන අනිවාර්යම voltage එකට මොකක්ම හරි තියෙනවා. ඔය මන් දුන්න ටේබල් එකට අනුව ඔයාලගේ අනිවාර්යයෙන්ම තියෙන්න ඕන. ඇති වෙන්නේ එක්ක ස්ටිකර් එක නම් ගලවලා තියෙන්න ඕන. ස්ටිකර් එක වල ගලවලා ඉවත් කරොත් විතරයි ඔගේ ගැටලුවක් එන්නේ. නැත්තම් ස්ටිකරේ අනිවාර්යයෙන්ම සටහන් වෙනවා. ඊට අමතරව සමහරක් චිප් වල අර IC තියෙන්නේ. සමහරක් IC වලත් ගහලා එනවා DDR1 ද 2 ද 3 ද කියලා එහෙමත් වෙන්නවා. සමහරක් ඒවල තියෙනවා DDR ගහලා තියෙනවා. දැන් මං ගාව තියෙන එකෙත් ඒකේ චිප් එකේ ගහලා තියෙනවා DDR2 කියලා. ඒක එකක විතරයි තියෙන්නේ අනිත් එකේ නෑ. අනිත් එකේ ස්ටිකරේ තියෙනවා PC2 කියලා. මම ඔයගලට හෙට පෙන්නන්නම් ස්ටිකරේ තියෙන ටික හරියටම. ෆෝන් එක කනෙක්ට් කරලා අර එදා වගේ පෙන්නන්නම් ඒව ටික. ඊළඟට දැන් මේ ටික හරිනේ. ඊළඟට මාර්තුකක් දාගන්න hard disk. hard disk එක. මම hard disk එකෙන් අද දවසේ නතර කරන්නම්. hard disk ල මාර්තුකක් දාගෙන ඒක ලියන්න. දත්ත ගබඩා කර ගැනීමට දත්ත ගබඩා කර ගැනීමට දත්ත ගබඩා කර ගැනීමට දත්ත ගබඩා කර ගැනීමට
hard disk එක භාවිතා කරයි. hard disk එක. එහෙම නැත්නම් අපි කියන සිංහලෙන් කියන දෘඩ තැටිය කියලා කියන්නේ. hard disk එක භාවිතා කරයි. මේවා ආචයන උපාංග. එහෙම නැත්නම් storage device කියලා කියනවා අපි. මේවා ආචයන උපාංග. එහෙම නැත්නම් storage device ලෙස හඳුන්වයි. storage device ලෙස හඳුන්වයි. storage device ලෙස හඳුන්වයි. ඒකට ලියන්න hard disk ප්‍රධාන ආකාර දෙකකි. hard disk ප්‍රධාන ආකාර දෙකකි. hard disk ප්‍රධාන ආකාර දෙකකි. සර් ඔව් සර් අපි මේ මොකක් හරි එකක් ඉන්ස්ටෝල් කරනකොට ඒක ඉන්ස්ටෝල් වෙන්නේ hard disk එකටද නැත්නම් RAM එකටද? hard disk වලට සාමාන්‍ය ඒකේ තියෙන details ටික download කියන install වෙනවා කියලා කියන එක ගබඩා වෙන්නේ hard disk එකේ. එතකොට සර් මේ අපි RAM එකක් අයින් කරාම ඒක ස්ලෝ වෙන්නේ ඒ ටික hard disk එකට නම් ගබඩා වෙන්නේ RAM එකක් අපි සාමාන්‍ය ළමයි RAM එකක් පාවිච්චි කරන්නේ අර ඒකේ ගමනාගමනයට කියන්නේ සාමාන්‍යයෙන් දත්ත සම්ප්‍රේෂණය කරනවානේ. ඒ සම්ප්‍රේෂණය කරන එක්තැනකින් නම් තවත් තැනකට දත්ත ගමන් කරද්දී අර ඒක ඉක්මනට යවන්න තමයි අපි RAM එකක් පාවිච්චි කරන්නේ. එතකොට ගොඩක් වෙලාවට RAM එකේ ස්පීඩ් එකත් වැඩි කරන්න කම්පියුටරේ හොඳ ස්පීඩ් එකක් එනවනේ. ඒක අර දත්ත ටික ගමන් කරවන්න පහසුකමක් තමයි RAM එකෙන් සලස්වලා දෙන්නේ. හැබැයි ඒක ගොඩක් වෙලාවට හැම සිස්ටම් එක ඊට අමතරව අපේ ඔය තියෙන අනිකුත් ඔය දැන් අපි මේ ගන්න හැම software එකක්ම install වෙන්නේ ඔයාලගේ ගබඩා වෙන්නේ ඔය hard disk එකේ. ඊට අමතරව ඔයාලා Windows එක නැත්නම් operating system එක තියෙන්නේ ඔන්න ඔය hard disk එකේ තමයි තැන්පත් වෙලා තියෙන්නේ හැමදේම. processor එකෙන් ඉන්නේ ඒ ටික කළමනාකරණය කරලා ඒක ගානට ඒ ක්‍රියාවලිය වලට භාජනය කිරීම. processor එකෙන් වෙන්නේ. එතකොට hard disk එකෙන් ගබඩා කරගන්නවා. RAM එකෙන් තියෙන්නේ අර දත්ත ගමන් කරවලා ඒ අදාළ තැන් වලට ගෙනිහිල්ලා ඉක්මනට පහසුව සලසා දීමක් කරන්න. හරි. hard disk එකේ වර්ග දෙකයි ප්‍රධාන වශයෙන් සාමාන්‍යයෙන් කතා කරද්දී එකක් වෙනවා ළමයි IDE සහ SATA. හරි. IDE සහ SATA කියන මොඩල් දෙක එනවා. හරි. මේකේ එකට බැඳ ගන්න මෙන්න මේ විදියට. මේ දැන් කොටුවක් ගන්නවා IDE එකේ මෙන්න මේ අපි මේක අද දවසේ මෙතනින් නතර කරනවා. මෙන්න මේක ඇඳලා අපි නතර කරමු. ඔයාලගේ මම විනාඩි 10ක් විතර තව මේ ගත්තා. මොකද අර පටන් ගද්දී 8යි 10යි විතර වෙන නිසා 8යි 10යි 8යි කාලු නිසා ඔයාලගේ විනාඩි 10ක් විතර මම ගත්තා කවර් කරන්න. හරි. මෙන්න මේක ඉක්මනට අඳගමු. එහෙම නැත්නම් ස්ක්‍රීන්ෂොට් එක හරි ගහගමු. ගහගෙන IDE කියලා දාලා IDE එකේ මේක ඇඳ ගන්න ඕන. ඇඳගෙන මේ පැත්තෙන් ලියන්න IDE data connector IDE එකේ power connector. SATA එකේදී SATA power connector සහ SATA data connector කියලා මෙන්න මේ දෙක අනිවාර්යයෙන්ම සටහන් වෙන්න ඕන. හරිද ළමයි? ඒක සටහන් කරගත්තද? ඊට පස්සේ මම හෙට දවසේදී ඔයාලට මේකේ මේ IDE එකේ තියෙන විශේෂත්වය සහ SATA කියන මොඩල් එකේ තියෙන ඒක හඳුනා ගැනීමේ පහසුවට මම පොඩි නෝට් එකක් දෙනවා හෙට දවසේ. හරි. හැමෝම මේ ටික හරිද? මේක ස්ක්‍රීන්ෂොට් එකක් හරි ගහ ගන්න ලියා ගන්න වෙලා යනවා නම්
හරි සර්. එතකොට ඔයාලට කවුරු හරි කාඩ් එකක් ගෙනත් දුන්නොත් මේක IDE එකක් පෝට් එක බලලා කියන්න පුළුවන් දැන්. මේක IDE එකක් මේ තියෙන SATA එකක්. ඊට අමතරව මේකේ තව තියෙනවා මේකේ GB ප්‍රමාණවල බලන්නේ කොහොමද? ස්ටිකරයක් තියෙනවා මේකේ උඩ. ස්ටිකරේ තියෙන GB ප්‍රමාණය ගහලා ඒව ටික මම හෙට පෙන්නනවා වීඩියෝ සහිතව. ඊට අමතරව අපි හෙට දවසේ කතා කරමු Windows එකේ Windows 7 8 10 එකේ අර පෙන් එකකට හරි නැත්නම් CD එකකට හරි දාගන්න කොහොමද? ඊට පස්සේ අපි අර BIOS කියලා නැත්නම් ඒකේ තියෙන setup එකට යන්න තියෙනවා. ඒ ටිකට යන්නේ කොහොමද? ඊට පස්සේ install කිරීමට ඒ ටික හදාගන්න පාත් එක හදාගන්න විදිහ අපි හෙට කතා කරමු. හරි. එහෙනම් දැන් මේ ටික ගැටලුවක් නැහැ නේ හැමෝටම. තේරුණාද හැමෝටම? අද දවසේ කළා ගැටලුවක් නැහැ. ඔව් සර් අවුලක් නැහැ. සර්